හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසේ 14 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් දවල් 1ට හවස 1ට ආරම්භ වන අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නය ඔස්සේ කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි මේ දිනවල කතා කරමින් ඉන්නේ ස්කන්ධ සම්බන්ධයෙන්. ඒ ස්කන්ධවලත් අපි අවසානයේදී කතා කරේ වේදනා ස්කන්ධය ගැන. මම පොතත් පොඩ්ඩක් ෂෙයා කරන්නම්. එතෙන්දී අපි කතා කළා අපි අවසානයේදී මේ වේදනා ගැන කතා කරනකොට අපි කිව්වා මේ ඒ සිත්වල පහළ වන වේදනාව තමයි මේ වේදනා ස්කන්ධය කියලා පොදුවේ අපිට ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා සිත් 89ක් තියෙනවා. ඒ සිත් 89 අතීත වශයෙන්, ඒ වගේම අනාගත වශයෙන්, පච්චුප්පන්න වශයෙන්, ඕලාරික සුකුම වශයෙන් මේ විදිහට පහළ වෙන්න පුළුවන්. ඒවා ඒ සියල්ලු 11 ආකාරයකින් පහළ වෙන විඥාන තුල පවතින මේ වේදනාව සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට හැම සිතකම යෙදෙන වේදනාව අපි නොයෙකුත් ආකාරයෙන් කොටස් වලට බෙදුවා. එතකොට අපිට ආවා එක එක ආකාරයෙන් වේදනාව ගැන කියන්න පුළුවන් කියලා අදහසක් අපිට ආවා. ඒ මුලින්ම අපි කිව්වා මේ පස්ස සම්පයුත්තයි කියලා. ඒක විදේන වේදනා ස්කන්ධෝ කිව්වම පස්ස සම්පයුත්තයි කියලා. ඊට පස්සේ ද්විවිධේන ඔය ආකාරයෙන් කියලා බහුවිධේන දක්වාම මේක විභංග ප්‍රකරණයේ සලකනවා. නැත්නම් විභංග ප්‍රකරණයේදී විස්තර කරලා තියෙනවා. එක එක ඔය දුක මාතිකා යටතේ දැන් සහේතුක හේතුවක් තියෙනවා, අහේතුක හේතුවක් තියෙනවා. අහේතුක වේදනාවක් තියෙනවා, සහේතුක වේදනාවක් තියෙනවා. ඒ ආකාරයෙන් ගත්තහම මේ ඊට පස්සේ මේ ಜಾති වශයෙන් ගත්තාම සුඛ දුක උපේක්ඛා කියලා තියෙනවා. ඊට පස්සේ භූමි වශයෙන් ගත්තාම ඒ භූමි හතරෙම තියෙන වේදනාවක් අපි කතා කරා. ඊට පස්සේ ඉන්ද්‍රිය වශයෙන් ගත්තාම පස් ආකාරයකට බෙදෙන වේදනාවක් ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි අවසානයේදී ආවා ඒ සිත් උපදින මේ හරිය අපි කළා නේද? 409 පිටුව තියෙන්නේ අද. ඒක තමයි මේ හරිය අපි කළා. ගිය සතියේ අපි කළේ මේ හරිය. මේ හරියේදී ඇත්තටම අපි කතා වුණා එක දෙයක් තමයි අපි කතා වුණා මේ පංචද්වාරයේ පහළ වෙන්න පුළුවන් සිත් මොනවද? මේ වේදනාව ගැන කතා කරනකොට ඒ වේදනාව පහළ වෙන්නේ සිත්වල නම් අපි දන්නවා පංචද්වාරය කියන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය කියන ద్వාර පහේ පහළ වන සිත්වල ඒ වේදනාව කියන කොයි ආකාරයෙන්ද පහළ වෙන්නේ කියලා ගන්නකොට අපි කතා කරා ඒ පංචද්වාරයේ පහළ වෙන සිත් ප්‍රමාණය ගැන. නේ අපි කිව්වා 44කුත් ඒ වගේම චක්කු විඤ්ඤාණ දෙක ගත්තොත් ඒ සිත් 44ත් එක්ක 46ක් වෙනවා කියලා. එතකොට අපි කොහොමද ගත්තේ? අපි කිව්වා
පංචද්වාර නැත්තම් කාමාවචර සිත් 54න් ඒ ද්විපංච විඥාන ටික අඩු කරාම ද්විපංච විඥාන ටික අඩු කරාම අපිට එනවා 44ක්. එහෙමනම් ඒ සිත් 44 මේ පංචද්වාරේ පහළ වෙන්න පුළුවන්. නැත්තම් ඒක පහළ වෙන්නේ විශේෂයෙන්ම චිත්ත වීති සැලකුවාම. දැන් විපාක සිත් මහා විපාක සිත් වගේ දේවල් තදාලම්බන කෘත්‍ය කරමින් ඒ සිත්වල පහළ වෙනවා. එතකොට එතන ප්‍රතිසන්දි විපාක හැටියට නෙවෙයි චිත්ත වීති වල පහළනට අපි ගන්න වීති සිත් හැටියට ගන්නකොට ගන්නේ ප්‍රතිසන්දි භවාංග චුති කරන ප්‍රතිසන්දි සිත් ටික අතෑරලා තමයි අපි ගන්නෙ මේ චිත්ත වීති වලදී වීති නොවන සිත් කියලා ගන්න. හරි? එතකොට කාට හරි කියන්න පුළුවන්ද ප්‍රතිසන්දි කෘත්‍ය ගෙනන සිත් කීයක් තියෙනවද කියලා? ප්‍රතිසන්දි කෘත්‍ය ලබා දෙන සිත් කීයක් තියෙනවද? 19යි නේ. 19ක් තියෙනවා නේ. කියන්න පුළුවන් දේ 19 මොනවද කියලා? ඒ 19 උපේක්ඛා සහගත සංකීර්ණ සිත් 2යි. මහා විපාක 8යි. ඔව්. අරූපාවචර 4යි රූපාවචර 5යි. රූපාවචර 5යි අරූපාවචර 4යි නේද? ඒ ටික එකතු වුණාම අපි ගත්තොත් ඔව් අපි කිව්වා අරකට අර මුලින්ම කියපු සංකීර්ණ දෙකට අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා කිව්වා නේද අපි? ඒකට දෙකයි. ඒ කියන්නේ අහේතුක අකුසල විපාක සංකීර්ණයි අහේතුක කුසල විපාක සංකීර්ණය ගත්තාම මෙතන සිත් දෙකක් එනවා. ඊළඟ මහා විපාක. දැන් ඒ දෙකෙන් ප්‍රතිසන්දි ගන්න පුද්ගලයා ගැන මොකක්ද කියන්න පුළුවන්? කොහෙද අකුසල විපාක සංකීර්ණයෙන් ප්‍රතිසන්දි ගන්න? මොන භූමියද? දුගතිය සිතිරිසං නිරය දුගතිය අපාය. ඔව් සතර අපායේ තමයි ප්‍රතිසන්දි ගන්න නේද? එතකොට කුසල විපාක සංකීර්ණයෙන් ප්‍රතිසන්දි ගන්න කොහෙද? එතන සුගතියේ වුණාට අර ಜಾති අන්ද ಜಾති බාදිර ඔය නේද? හරි බොහොම හොඳයි. ඊට පස්සේ කාමාවචර මහා විපාකාටෙන් සුගති ත්‍රි හේතුක හරි සුගති ද්වි හේතුක හරි ප්‍රතිසන්දියක් ගන්නවා නේ. ඊට පස්සේ රූපාවචර සිත් 5න් රූපාවචර භූමියේ ප්‍රතිසන්දි ගන්නවා. අරූපාවචර විපාක සිත් 4න් මේ විපාක සිත් ගැනමයි කතා කරන්නේ. මේ විපාක සිත් අරූපාවචර විපාක සිත් 4න් අරූපාවචරයේ ප්‍රතිසන්දි ගන්නවා. එතකොට අපි බැලුවොත් සංකීර්ණ සිත් 2යි මහා විපාක 8 එකතු වුණාම 10යි. ඒ 10ට රූපාවචර විපාක 5 එකතු වුණාම 15යි. අරූපාවචර 4 එකතු වුණාම 19යි. හරි. ඒ සිත් 19න් තමයි ප්‍රතිසන්දි ගන්න. දැන් අපි චක්කු ద్వාරේ වගේ පංචද්වාරික අරමුණු ගන්නකොට ඒ කියන්නේ අපි හිතුවොත් එම චක්කු විඥාණයෙන් අරමුණු ගන්න අවස්ථාවේ පහළවන චිත්ත වීතිය ගත්තොත් ඒ වගේත් ඇති වෙනවා පංචද්වාර ආවර්ජන සිත ඊට පස්සේ චක්කු විඥාන සිත සම්පටිච්ඡන සිත සම්තීරණ සිත ඊළඟට ජවන් සිත් පහළ වෙනවා. ජවන් සිත් පහළ වෙලා ඊට පස්සේ තදාරම්මන හැටියට නැවත වරක් අර විපාක සිත් ඊට අනුකූලව හම්බ වෙනවා. එතකොට බැලුවාම අපිට මේ පංචද්වාරා වර්ජන නැත්නම් පංචද්වාරික පහළ වෙන සිත් ගාන කොච්චරද කියලා ඇහුවොත් අපිට කියන්න වෙනවා පංචද්වාරේ කොහොමද ගන්න වෙන්නේ? එතකොට සංකීර්ණ තුනම පහළ වෙනවා. මොකද සෝමනස්ස සාගත සංකීර්ණේ පහළ වෙනවා. ඒකත් තදාලම්මන හැටියට. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඒ සිත් සම්පූර්ණ ගාන අපි ගත්තාම 44ක් වෙනවා. ඒ 44ට චක්කු විඥානයේ පහළ වෙන අවස්ථාවේදී චක්කු විඥාන දෙක එකතු කරොත් 46ක් වෙනවා. කවුරු හරි ගණන් හැදුවද කොහොමද මේ සිත් ආවේ කියලා මතකද කියන්න පුළුවන්ද? කොහොමද ඒක එන්නේ? ලියා ගන්න එහෙනම් කවුරු හරි ජවන් 55ද ජයන්ත මහත්මයා? ජවන් 55ම එන්නේ නෑ පංචද්වාර. ජවන් 55 කියනකොට රූපාවචර ලෝකෝත්තර ඔක්කොමයි තියෙන්නේ. එතකොට ලියා ගන්න පුළුවන් අපිට ඔන්න පංචද්වාර ආවර්ජන සිත ලියා ගන්න පුළුවන් මුලින්ම. ඒකෙන්නේ අපි පංචද්වාරික වර්මුණක් ගන්නෙ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි දැනට ওই චක්කු විඥාන සිත් දෙක කියලා ලියාගමුකෝ. හරි?
ඊට පස්සේ සම්පටිච්ඡන සිත් දෙකක් ලැබෙන්න පුළුවන් නේ. සම්තිරණ සිත් 3ක් ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ වොත්තපන හැටියට මනෝද්වාරාවර්ජන සිත පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ කාමාවචර ජවන් 29 පහළ වෙන්න පුළුවන්. මම තව පොඩ්ඩකින් අහනවා මොනවද මේ කාමාවචර ජවන් 29 කියලා. ඊළඟට තදාරම්මන විදියට සිත් 11ක් පහළ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ සම්තිරණ කෘත්‍ය කරන ඒ සිත් 3 සම්තිරණ සිත් 3 ලැබෙන්න පුළුවන් තදාරම්මන හැටියට. තදාරම්මන 11ට ඒ සම්තිරණ සිත් 3ත් අයිති වෙනවා. ඒකින්ද දෙපාරක් එකතු කරන්න බෑ අපිට. 11 ගත්තොත් අර 3 අයින් කරලම තමයි ගන්න වෙන්නේ. හරි? ඊට පස්සේ එතකොට අපිට එනවා සිත් 46ක්. හරි? ඒ තමයි චක්කුද්්වාරයේ උපදින සිත් කියලා ගන්න වෙන්නේ. ඒ වගේ හැම ద్వාරයක් ගත්තාම දැන් සෝතද්්වාරය ගත්තාම ඔය වෙනුවට සෝත විඥාන දෙක එකතු කරලා තමයි අපිට ගණන් හදාගන්න වෙන්නේ. හරි? ඒ ගණන් හදනකොට මතක තියාගන්න ඕනේ සම්තිරණ තුන කියන එක තදාරම්මන වලදී හම්බ වෙන හින්දා දෙපාරක් අපි ගණන් කරන්නේ. තදාරම්මන 11 විතරයි ගන්න. ඒකට බලන්න පංචද්වාර ආවර්ජනයයි චක්කු විඥාන සිත් දෙකයි සම්පටිච්ඡන සිත් දෙකයි අපි සම්තිරණ තුන එකතු කරන්නේ නැහැ. මොකද ඒක තදාරම්මන වලට එකතු වෙන හින්දා ඊළඟට වොත්තපන හැටියට පහළ වෙන මනෝද්වාරාවර්ජන සිතයි කාමජවන් 29යි තදාරම්මන 11යි හම්බ වෙනවා. එතකොට ඒ ටික එකතු කරාම එනවා ඇති 46ක්. හරි? එතකොට දැන් මට කියන්න ජවන් සිත් 29 කාමාවචර ජවන් සිත් 29 කියන්නේ මොකක්ද කියලා සාමාන්‍ය අපිට වැඩිපුර උත්තර දෙන්න නැති කෙනෙක් කියන්න බෑ. කාමාවචර ජවන් සිත් මොනවද කාමාවචර ජවන් කියලා කියන්නේ මේ පොඩි පුනරීක්ෂණයක්. මං කියන්නේ කියන්න. අකුසල 12යි මහා කුසල් 8යි හසිතුත්පාදයයි ඔව් හසිතුත්පාදයයි ඔව් ආය පාරක් කියන්න මහත්මී කරුණා කළා. අකුසල් 12යි අකුසල සිත් 12යි මහා කුසල් සිත් 8යි එතකොට 20 සිත් 8යි 20යි හසිතුත්පාදයයි මහා කුසල් ක්‍රියා 8යි. මහා ක්‍රියා 8යි නේද? මහා ක්‍රියා 8යි හසිතුත්පාදයයි. බොහොම හොඳයි. බොහොම හොඳ මතකයක් තියෙනවා. ඒ ටික තමයි ජවන් හැටියට පහළ වෙන්නේ. එතකොට ඔය කොටස තමයි අපි ගත්තොත් චක්කුද්්වාරිකව ගත්තොත් ඒක චක්කු විඥාන සිද්දික එකතු කරලා අපිට 46ක් හම්බ වෙනවා. එතකොට සෝතද්්වාරිකව ගත්තොත් සෝතද්්වාරික චිත්ත වීතිවල පහළ වෙන සිත් ගත්තොත් එහෙම අපිට ගන්න වෙනවා සෝත විඥාන දෙක ඇතුළත් කරලා ඒත් 46ක්. ඔය ආකාරයෙන් තමයි ගන්නෙ. ඒ කියන්නේ කාමාවචර සිත් 44ට විඥාන දෙකක් එකතු කරනවා. මේ කුසල විපාක හෝ අකුසල විපාක. ඒ අනුව තමයි අපි ඒ විදිහට සිත් නම් කරලා ගණන් හදලා පෙන්නන්නේ. ඊළඟට මනෝද්වාරේ අපි කිව්වා කීයක් ඇති වෙනවද කියලා සිත්? මනෝද්වාරික චිත්ත වීතිව කොහොමද අපි 67ක් ඇති වෙනවා කියලා නේද? ඒක කොහොමද අපි හොයලා බලන්නේ? කොයි විදිහටද අපි හොයලා බලන්නේ? ජවන් සිත් 55යි තදාරම්මන 11යි මනෝද්වාරාවර්ජන සිතයි. අන්න හරි. මනෝද්වාර ආවර්ජන සිත මොනම ආකාරයේ චිත්ත වීතියක් පහළ වුණත් මනෝද්වාර ආවර්ජන සිත අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ කියන්නේ සෑම අරමුණක් ගන්න අවස්ථාවේම ලැබෙන දෙයක් තමයි මනෝද්වාර ආවර්ජන සිත. ඒ වගේම තමයි මනෝද්වාරික කියනකොටම අපිට ජවන් සිත් ටික අනිවාර්යයෙන්ම මතක් කරගන්න වෙනවා. මොකද ජවන් සිත් පහළ වෙන්නෙම මනෝද්වාරය. මනෝද්වාර කියන්නේ පංචද්වාරික චිත්ත වීති වල පහළ වෙනවා. නමුත් ඒක ඒ ජවන් සිත් ටික මනෝද්වාරික සිත් වල අනිවාර්යෙන් පහළ වෙනවා. මොකද අනිවාර්යෙන් කියලා කියන්නේ දැන් අපි හිතුවොත් එහෙම ධාන සිත් වගේ දේවල් ගත්තොත් මාර්ග සිත් ඵල සිත් වගේ දේවල් ගත්තොත් ඒක මනෝද්වාරිකව පහළ වෙන සිත්. එතකොට කොයි විදිහටද අපි ගත්තේ? එතකොට මනෝද්වාර ආවර්ජන සිතයි ජවන් සිත් 55යි නේද? එතකොට 56ක් ලැබෙනවා. ඊට පස්සේ තදාරම්මන 11ක් ආපුවම 67ක් වෙනවා මුළු ඒ චිත්ත වීතිවල යෙදෙන සිත්. අපි එතකොට ඔය ප්‍රතිසන්දි භවාංග චුති කරන සිත් ටික අතහැරලා තමයි මේ සිත් ටික ගණන් කරේ.
හොඳයි. බොහොම හොඳයි. ඉතින් අපි අද පාඩමට සූදානම් වෙමු. දැන් මෙතනදී අපිට පේනවා ඇති මේ මනෝද්වාරය කියන එක චාතුර්භූමික කුසලයන් පහළ වෙනවා, අකුසලයන් පහළ වෙනවා, අටමහා විපාක සංකීර්ණ කියන 11ක් වෙච්ච කාමාවචර විපාක ආදී වශයෙන් අපිට ඒ ටික නම් කරලා තියෙනවා. ඒක අපි දන්නවා 67ක් පහළ වෙන්න පුළුවන් කියලා. ඊළඟට මෙන්න මෙතනදී පොඩ්ඩක් අපි ගැඹුරින් නැත්තම් ගැඹුරින් කියනකට වඩා විස්තරාත්මකව බලන කොටසක් තියෙනවා. බලමු මේක තේරුම් ගන්න. මේ සියලුම සිත් අපි කිව්වා පංචද්වාරයේ සිත් 46 බැගින් පහළ වෙනවායි කියලා. එතකොට මනෝද්වාරිකව සිත් 67ක් පහළ වෙනවායි කියලා. එහෙමනම් මේ සියලුම සිත් ටික ගත්තාම චක්කු ద్వාරය ගත්තාම ආදි භූත, අවයව භූත, අන්ත භූත, උපනිශ්‍රේෂ කියන ශක්ති වශයෙන්ද සමතික්‍රම හෙවත් ඉක්මවීම වශයෙන්ද භාවනා වශයෙන්ද කියලා කොටස් 3 ආකාරයකට බෙදෙනවා. හරි? මෙතන 3 ආකාරයෙන් ලැබෙනවා කියලා කියන්නේ මේ උපනිෂ්ඨ ශක්තිය හැටියට ලැබෙනවා. මේක තමයි එකක්. උපනිෂ්ඨ ශක්තිය කියන එක එකක්. ඊළඟට සමතික්‍රමණය කියන එක තව එකක්. භාවනා කියන එක තව එකක්. තව විදියක්. ඔන්න ඔය 3 ආකාරයට ලැබෙනවා. දැන් උපනිශ්‍රය කියන එකත් ලැබෙනවා. කොයි විදිහටද? ආදි භූත, අවයව භූත, අන්ත භූත කියන ඒ 4 ආකාරයෙන්ම ලැබෙනවා. සමතික්‍රමය කියන එකත් තියෙනවා. ඊට පස්සේ භාවනා වශයෙන්මුත් ලැබෙනවා. ඒකට මූලික වශයෙන්ම කොටස් 3යි. ඒ තමයි උපනිශ්‍රය ශක්තිය වශයෙන් ලැබෙනවා, සමතික්‍රම කියන විදිහට ලැබෙනවා, භාවනා කියන විදිහට ලැබෙනවා. ඒක උපනිශ්‍රය කියන එක ආදි භූත, අවයව භූත, අන්ත භූත කියලා තව විදිහකට කොටස් වලට බෙදලා තියෙනවා. දැන් බලන්න සෝතද්වාර, මනෝද්වාර, චක්ෂුද්වාරේ මෙන්ම ලැබෙත් කියලා කියනවා. ඒ කියන්නේ මේ චක්කුද්වාරය අරගෙන තමයි මෙන්න මේ විදිහට මේක අපිට බෙදලා පෙන්වන්නේ. ඒ විදිහට තමයි මේ සෝතද්වාර, මනෝද්වාර කියන කොටස් දෙකේම ලැබෙන්නේ. එතකොට චක්කුද්වාර, සෝතද්වාර, මනෝද්වාර කියන තැනදී මෙන්න මේ ආකාරයෙන් ලැබෙන්නේ. හැබැයි ඝානද්වාර, ජීවද්වාර, කායද්වාර කියන ඒ ద్వාර තුනේ ලැබෙන්නේ සමතික්‍රම විදිහටයි, භාවනා විදිහටයි විතරයි. අර උපනිශ්‍රේ විදිහට ලැබෙන්නේ නැහැ. ඒක අපිට ඇත්තටම ඉස්සරහට විස්තර කරගෙන යනකොට තේරෙනවා ඇයි ඒක ලැබෙන්නේ නැත්තේ කියලා. දැනට මතක තියාගන්න මූලික ක්‍රම 3ක් තියෙනවා. ඒ තමයි උපනිශ්‍රය, සමතික්‍රම, භාවනා. උපනිශ්‍රය, සමතික්‍රම, භාවනා කියලා ක්‍රම 3 ආකාරයකින් ඒ සිත් ලැබෙනවා. ඒ ලැබුණට චක්කුද්වාරේ, සෝතද්වාරේ, මනෝද්වාරේ ගත්තාම අන්න ඒ ආකාරයට ලැබෙනවා. නමුත් ඝානද්වාරේ, ජීවද්වාරේ, කායද්වාරේ කියන ඒ ద్వාර තුනේ ලැබෙන්නේ නැහැ. අර උපනිශ්‍රේ ක්‍රමයට ලැබෙන්නේ නැහැ. ඒකේ ලැබෙන්නේ මේ සමතික්‍රම ක්‍රමයටයි, භාවනා ක්‍රමයටයි විතරයි ලැබෙන්නේ. හොඳයි. දැන් මෙන්න මේ විදිහට තමයි අපිට මේ උපනිශ්‍ර ප්‍රත්‍ය කොහොමද අපි දැනගන්න ඕන කියන එක බලා ගන්න වෙන්නේ. ඔන්න බලන්න. දැන් මේක කියනවා මේ සස්නෙහි භික්ෂුතෙම විහාර චාරිකාවේ හැසිරෙන්නේ කසින මණ්ඩලයක් දැක. ඒ කියන්නේ කවුරු හරි මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් විහාරයේ ඇවිදගෙන යනකොට, ඇතුලේ ඇවිදගෙන යනකොට කසින මණ්ඩලයක් දකිනවා. එයා කලින් දැකලා නැහැ මේ විදිහේ කසින මණ්ඩලයක්. ඒ කසින මණ්ඩලයක් දැකලා මේක මොකද්ද කියලා අහනවා. මේ මොකද්ද කියලා අහනවා. කවුරුද? අපි දැනගන්න අහනවානේ මේ මොකද්ද කියලා. ඒ අහනකොට මේ මොකද්ද, මේකෙන් මොනවද කරන්න කියලා අහනවා. එතකොට මේ ඒ කසින මණ්ඩලය පාවිච්චි කරලා ධානය උපදවලා සමාපත්තිය ප්‍රදානය කරලා මේ හේතු වෙලා විදර්ශනා වඩලා රහත් වෙච්ච ඒ රහතන් වහන්සේ කෙනෙක් මේ ගැන මෙයාට විස්තර කියලා දෙනවා.
මෙන්න මේකයි මේක තමයි පාවිච්චි කරන්නේ මේකෙන් කසිනිය වඩනවා මේ කසිනිය වඩලා මේ ආකාරයෙන් විදර්ශනා කරලා රහත් වෙන්න පුළුවන් කියලා විස්තරේ කියනවා. හරි? ඊට පස්සේ දැන් මේ ඒ අලුතෙන්ම දැක්කේ භික්ෂුන් වහන්සේත් මොකද කරන්නේ? මේ මටත් ඒක කරන්න බැරි කමක් නැහැයි කියලා මා විසිනුත් මේ ගුණය උපදවන්නට වටිනවා කියලා හිතලා එක තැනක ඉඳගෙන හිතනවා මෙහෙමයි. දැන් නිදාගත්තොත් මට මේක උපදවන්න බෑ. මට මේක වීරයක් කරේ නැත්තම් මේක ලබා ගන්න බෑ. දැන් ලබාගත්ත කට්ටිය ඉන්නවනේ දැන් කසින මණ්ඩලයේ දැන් ඒක ගැන විස්තර අහලා ඒ රහතන් වහන්සේලා ගැන විස්තර කිව්වට පස්සේ නැත්තම් මේ අනිත් ස්වාමීන් වහන්සේලා කියන මෙහෙම කළා මේකෙන් රහත් වෙන්න පුළුවන් කියලා කියනවා. කිව්වට පස්සේ මෙයාට හිතනවා මටත් මේක කරන්න බැරි කෙනෙක් නෙවෙයි මමත් කියලා එයා මේ හිතනවා දැන් අලස වෙලා නිදාගත්තොත් මේක උපදවන්න බෑ. එහෙමනම් මුල ඉඳලම වීරිය වඩන්න ඕනේ. සීලේ පිරිසිදු කරන්න ඕනේ කියලා එයා සීලේ පිරිසිදු කරනවා. ඒ සීලයෙන් පිරිසිදු වෙනවා කියලා කියන්නේ සීල විසුද්ධිය ලබනවා. ඊට පස්සේ මේ පිරිසිදු වෙච්ච සීලේ පිහිටලා අපි දන්නවනේ අර පලිබෝධයන් ගැන අපි කතා කරන්නේ ඒවා අයින් කරලා තුන් සිවුර පමණ කොට ඇති හේන් සතුටුව. ඒ කියන්නේ සිවුරෙන් ලද මොකද අර ඊතර චීවරේන සන්තුට්ඨෝ කියලා කියන්නේ සන්තුට්ඨෝ ඊතර චීවරේන කියන්නේ තියෙන චීවරෙන් සතුරු වෙලා ආචාර්ය උපාධ්‍යයන්ට නිසි විදිහට වත් පිළිවෙත් කරලා කමඨහන් ඉගෙනගෙන කසින පරිකර්ම කරලා සමාපatti උපතවාගෙන විදර්ශනාව වඩලා ඊට පස්සේ රහත් ඵලයට පැමිණෙනවා. හරි? එතකොට දැන් බලන්න මුලින්ම අර කසින මණ්ඩලය කියන එක දැක්කා. දැකලා ඒක මොකද්ද කියලා මේක මොනවටද පාවිච්චි කරන්න කියලා ඒක පාවිච්චි කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහලා දැනගත්තා. දැනගෙන මෙයාටත් ඕනකමක් ඇති වුණා ඒ කසින භාවනාව කරලා ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන විදර්ශනාවට පාදක වෙන ධ්‍යානයක් නේ වඩන්නේ. ඒ ධ්‍යාන පාදක කරගෙන ඒ විදර්ශනාව වඩලා ඊට පස්සේ රහත් බවට පත් වෙනවා. හරි? අන්න ඔය අවස්ථාව ගත්තොත් එතෙන්දි දැන් මේ ඒ මුල ඉඳන්ම දැකපු හැම හිතකම පහළ වෙච්ච දෙයක් තමයි වේදනාව කියන එක. එතකොට මෙතෙන්දි සඳහන් කරනවා සියලුම පරිකර්ම වේදනාව කාමාවචරයි කියලා. පරිකර්ම වේදනාව කියලා කියන්නේ දැන් අර කසින මණ්ඩලය දැකලා අපි දන්නවා කසින වඩන කෙනෙක් ඒ කසින මණ්ඩලය දිහා ගොඩාක් වෙලා S2 අරගෙන බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ නිතර බලාගෙන ඉන්නවා. හරි? අන්න අපි ඒකට කියනවා පරිකර්ම කරනවා කියලා. පරිකර්ම කළා කියන්නේ නිතරම සිත ඒකටම යොදවලා බලාගෙන ඉන්න එක තමයි පරිකර්ම කියලා කියන්නේ. එතන පහළ වෙන්නේ කුසල් සිත්. ඒ කුසල් සිත් පහළ වෙනකොට ඒවා කාමාවචර කුසල් සිත්. එතකොට ඒ වගේ තියෙන වේදනාව කාමාවචරයි. ඊගාවට එහෙම පරිකර්ම කරලා අපි හිතුවොත් යම් කිසි කෙනෙක් අෂ්ට සමාපatti උපදවා ගන්නවා කියලා. අෂ්ට සමාපatti උපදවා ගන්නවා කියන්නේ රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි නේ. 8 වෙන්නේ එහෙම අෂ්ට සමාපatti කියන්නේ. ඒ සමාපatti 8 කියන්නේ රූපාවචර සමාපatti 4යි අරූපාවචර මෙහෙම අෂ්ට සමාපatti කියලා ගන්නකොට චතුක්ක ණය ක්‍රමයට තමයි රූපාවචර ධාන බෙදන්නේ. පංචක ණය ක්‍රමයට නෙවෙයි. ඉතින් ඒක නිසා අපි කියනවා රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි කියලා. එහෙම වැඩුවාම ඒ රූපාවචර ධ්‍යාන වඩනකොට ඒ රූපාවචර සිත් තුළ යෙදෙන වේදනාව අපි කියනවා රූපාවචර වේදනාවක් කියලා. එතකොට අරූපාවචර සිත් තුළ යෙදෙන වේදනාව අරූපාවචර වේදනාව. එහෙම වඩලා ඒවා විදර්ශනා කරලා මාර්ග සහ ඵල ලබනකොට ඒ සිත් තුළ තියෙන වේදනාවට අපි කියනවා ලෝකෝත්තර වේදනාව කියලා. හරි? එතකොට ලෝකෝත්තර සිත් තුළ යෙදෙන වේදනාව ලෝකෝත්තරයි. පරිකර්ම වේදනා කාමාවචරයි අෂ්ට සමාපatti වෙච්ච වේදනා රූපාවචර අරූපාවචරයි ඊට පස්සේ මාර්ග ඵල සිත්වල තියෙන වේදනාව ලෝකෝත්තරයි කියලා ගන්නවා. දැන් මෙතනදී දැන් මේක මේ මැදට ආපු මේ ඡේදය ටිකක් ඉහළ මට්ටමින් කරපු කතාවක්. දැන් අපි මේ ඉහළ මට්ටමින් කරපු කතාව ඇතුළට බහිනවා. මේ කොහොමද මේව වෙන්නේ කියලා.
දැන් මේ කියන විදිහට චක්කු විඥානේ දැන් බලන්න මේ එයා මේ පරිකර්ම සිත් ඇති උනේ නැත්නම් කුසල් සිත් ටික ඇති වෙලා ඒ පරිකර්ම කරේ ඊට පස්සේ මේ අෂ්ට සමාපත්තියට සමවැදුනේ ඊට පස්සේ මාර්ගඵල ඇති කරගත්තේ ඔක්කොම ඒක කොතනද ආරම්භය අර කසින මණ්ඩලයේ දැකපු එක. ඒ කසින මණ්ඩලයේ දැක්කේ නැත්තම් එයාට ඒ විදිහේ සිත් පරම්පරාවක් ඇති වෙලා ඕනකමක් ඇති වෙන්නේ නැහැ. නමුත් එතනට මූලික හේතුව උනේ මොකද්ද? අර කසින මණ්ඩලයේ දැකපු එක. ඒක නිසා ඒ චක්කු විඥානය ඒ කසින මණ්ඩලයේ දැකපු චක්කු විඥානය මේ චාතුර් භූමික වේදනාවේ ඉපදීමට බලවත් හේතුවක් වෙනවා කියලා කියනවා. ඒ මුලින්ම දැකපු කසින මණ්ඩලයේ දැකපු අවස්ථාවේදී ලැබිච්ච චක්කු විඥාණයෙන් තමයි ඒක දැනගත්තේ කසින මණ්ඩලය ගැන මුලින්ම. ඒක නිසා තමයි ඒකෙන් පසුපස තමයි මේ ඊතුරු ක්‍රියාදාම සියල්ලක්ම සිද්ධ වුණේ රහත්ත්වයේ දක්වාම. එහෙමනම් මෙතෙන්දි කියනවා අර චක්කු විඥාණය කියන එක අර චාතුර් භූමික වේදනා නිෂ්පත්තියගේ බලවත් හේතුවක් වෙනවායි කියලා. ඒක ඒ විඥානය නිසා තමයි ඊතුරු භූමි හතරෙම සිත් ඇති උනේ මයික්ස් ඔෆ් කරගමු. ඊතුරු භූමි හතරෙම සිත් ඇති උනේ කින්ද ඒ සිත් වල තියෙන වේදනාව ඇති උනේ. ඒ නිසා ඒක නිසා අපි කියනවා චක්කු විඥානය කියන එක ඒ භූමි හතරෙම වේදනාවගේ හට ගැනීමට බලවත් හේතුවක් වෙනවා. ඒක නිසා චාතුර් භූමික වේදනාතමෝ චක්කු සම්පස්ස ජාතා හෙවත් චක්කු ප්‍රසාද ඝර්ෂණ ස්පර්ශ සංඛ්‍යාත හේතුවෙන් වූවානම් වේ. දැන් බලන්න මේකේ හේතුව මුලටම ගිහිල්ලා පෙන්නනවා. දැන් ඒ චක්කු සම්පස්සේ නිසා මුලින්ම ඇතිවෙච්ච චක්කු සම්පස්සේ නිසා තමයි මේ සියලුම අවස්ථා පහු කරගෙන ඇවිල්ලා අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් උනේ. එහෙමනම් මේකට කියනවා චක්කු සම්පස්ස ජාතා කියලා. ඒ කියන්නේ මොනවටද? මේ සියලුම වේදනාවන් ටික ගත්තොත් එහෙම. කියන්නේ මාර්ගඵල ලබන තාක් පහළ වෙච්ච ඒ පරිකර්ම මාර්ගයෙන් ඊට පස්සේ ධානවල ඊට පස්සේ විදර්ශනා සිත්වල ඊට පස්සේ මාර්ග සිත්වල ඵල සිත්වල ඒ යෙදිච්ච වේදනාව කොයි විදිහටද මේ වේදනාව හටගත්තේ? චක්කු සම්පස්ස ජාතා චක්කු සම්පස්සෙන් ජාත වූ වේදනාව කියලා තමයි එතෙන්දී හඳුන්වලා තියෙන්නේ. ඒ විදිහට ඒ සිත් පරම්පරාව පහළ වෙනකොට මේ පරිකර්ම භාවනාවට පෙර ආදි භාවයෙන් උපනිශ්‍ර වීම ආදි භූත උපනිශ්‍රය කියලා කියනවා. දැන් අපි අර කසින මණ්ඩලයේ දැක්කනේ. ඒ දැකපු එක ගත්තොත් එහෙම ආදි භූත උපනිශ්‍රයක්. ඒ කලින් පහළ වූ උපනිශ්‍රයක්. හරි? ඊට පස්සේ කසින මණ්ඩල දර්ශනයේ ඉඳලා කාමාවචර කුසලාදී වේදනාවන්ට උපනිශ්‍රය වෙච්ච යම් කිසි කසින මණ්ඩල සංඛ්‍යාත අවයවයක් තියෙනවා නම් ඒක අවයව භූත උපනිශ්‍රය කියලා කියනවා. හරි? එතකොට අවයව භූත උපනිශ්‍රය කියලා කියන්නේ එතකොට කසින මණ්ඩල දැක්ක වෙලාව ඉඳලා ඊට පස්සේ කාමාවචර කුසල එයා පරිකර්ම කරලා වඩනවානේ. ඒ කුසලයේ වඩනවානේ. ඒ සිත් සියල්ලම අපි කියනවා ඒ අවයව භූත උපනිශ්‍රය කියලා. ඒ අවයව භූත උපනිශ්‍රයෙන් තමයි මේ රහත් සිත ලැබුණේ. ආදි භූත උපනිශ්‍රයෙන් තමයි අපිට කියන්න පුළුවන් ආදි භූත උපනිශ්‍රයෙන් තමයි මේ රහත් භාවය ලැබුණේ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අවයව භූත උපනිශ්‍රය නිසා තමයි මේ සියලු ඉතුරු වේදනාවන් නැති වුණේ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කියන්න පුළුවන් මතු මත්තේදී කසින මණ්ඩලයේ දර්ශනීය නොවි අන්තභාවයෙන් උපනිශ්‍රය වීම අන්තභූත උපනිශ්‍රය නම් වේ. දැන් කසින භාවනා වඩන ධානයකට සමවර්ධින කෙනෙක් මුලින්ම ඇස් අරගෙන කසින මණ්ඩලය දිහා බලලා යම් කිසි ස්ථිර නිමිත්තක් එයාට ඇති වෙනවා. නිමිත්තක් කියන්නේ මේ බලාගෙන ඉන්න දර්ශනය එයාට ඇති වෙනවා. දකින්න. ඇත්තටම තියෙන භෞතිකව තියෙන කසිනේ එයා දකින්නවනේ. ඊට පස්සේ එතනින් ඉවත් වෙලා වෙන තැනකට ගිහිල්ලා පරයන්කයෙන් ඉඳගෙන අර S2කින් බලපු රූපය මනසට ඒ වෙලාවේ ගෝචර වෙනවා.
යම් කිසි දෙයක් දිහා බලා ගොඩාක් වෙලා බලා හිටලා ඇස් වහගත්තත් අපිට ඒ රූපේ පේනවා වගේ තියෙනවනේ. අන්න ඒ වගේ කසින භාවනා වඩනකොටත් ඒ සිද්ධියම තමයි වෙනවා කියලා පොත්පත්වල සඳහන් වෙන්නේ. එතකොට එයා ඒ කසින මණ්ඩලයේ දිහා බලාගෙන හිටපු ඒ පරිකර්ම කර ඉඳලා ඊට පස්සේ ගිහිල්ලා ඇස් දෙක වහගත්තාම නැවත වරක් එයාට මානසිකව නිමිත්තක් ඇති වෙනවා, මනෝමය නිමිත්තක් ඇති වෙනවා අර කසින මණ්ඩලය හේතු කරගෙන. ඒක තමයි මේ කසින මණ්ඩලයේ දර්ශනය නොවි අන්තභාවයෙන් උපනිශ්‍ර වීම අන්තභූත වූ උපනිශ්‍රය කියලා කියනවා. එතකොට අපිට දැන් උපනිශ්‍රේ කරුණු තුනක් මතු කරා. එක ආදිභූත උපනිශ්‍රය, අවයව භූත උපනිශ්‍රය, අන්තභූත උපනිශ්‍රය කියලා. මෙන්න මේ විදිහට මේ උපනිශ්‍රය තුන නිසා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන වේදනා නැත්නම් ඒ සිත් පහළ වෙනකොට ඒ සිත් පහළ සිත්වල තියෙන වේදනාව ලැබෙනවා. අන්න මේ විදිහට මේ උපනිශ්‍ර වශයෙන් ලැබෙන විදිය දත යුතුයි කියලා කියනවා. හොඳයි. ඒ පිළිබඳව මොනවා හරි අදහස් හෝ ප්‍රශ්න තියෙනවද? හොඳයි. එහෙමනම් අපි ඔය දැන් කතා කරේ උපනිශ්‍රය වෙන්න කොහොමද කියලා. ඊට පස්සේ අපි කිව්වා මේක කොටස් තුනකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. පළවෙනි එක තමයි උපනිශ්‍රය විදිහට ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ අපි කිව්වා සමතික්කම වශයෙන් තියෙනවා. ඊට පස්සේ භාවනා වශයෙන් තියෙනවා කිව්වනේ. එතකොට දැන් දෙවෙනි එක තමයි එතකොට අපි උපනිශ්‍රය කියන කොටස් තුනකට බෙදලා මේ කතා කරා. ඒ තමයි ආදිභූත උපනිශ්‍රය, අවයව භූත උපනිශ්‍රය, අන්තභූත වූ උපනිශ්‍රය කියලා. ඒතර ආදිභූත උපනිශ්‍රය, අවයභූත උපනිශ්‍රය, අන්තභූත වූ උපනිශ්‍රය කියලා. එතකොට ඊළඟට සමතික්කම ක්‍රමයෙන් කොහොමද ලැබෙන්නේ? ඒ ක්‍රමය ලැබෙන්නේ මෙහෙමයි. සමතික්කම කියන එක මතකද? ඔය හුඟක් වෙලාවට ඔය මේ රූපී අරූප ධ්‍යාන ලබනකොට එහෙම අපිට හම්බ වෙනවා මේ මට හරියටම පාලි වචනේ මතක නැහැ. සමතික්කම පටික ශ්‍රීමති මහත්මිය මතකද ඒක? අත්ංගම අන්න හරි. සියලු රූප සංඥා සමතික්කමය කරලා නේද? ඒක පටික සංඥා අත්ංගමය කරලා කියලා කියනවා නේද? ඒතකොට සමතික්කම කියලා වචනේ තේරෙන්නේ ඉක්මවා යෑම වශයෙන් තමයි සමතික්කම කියන වචනේ පාවිච්චි වෙන්නේ. එතකොට මම දන්නා තරමින් ඊට පස්සේ දැන් මෙතනදී කියනවා චක්කු ద్వාරය ගත්තාම රූපය හමු වුණාම කෙනෙක් හිතනවා මට අන්න ඉෂ්ට අරමුණක් හම්බ වුණා නම් රාගය උපදිනවා. අනිෂ්ඨානම්බනේ ද්වේෂය ඉපදුණා. දැන් එහෙමනේ අපිට හැමෝටම වෙන්නේ. යම් කිසි රූපයක් දැක්කහම ඒක ඉෂ්ට අරමුණක් නම් රාගය උපදිනවා. හරි? අනිෂ්ට අරමුණක් නම් ද්වේෂය උපදිනවා. නේද? උදාසීනව බැලුවම මෝහය උපදිනවා. උදාසීනව බැලුවා කියලා කියන්නේ අර විදිහට රාග ඇති වෙන්නෙත් නැතුව ද්වේෂය ඇති වෙන්නේ නැතුව ඉන්න අවස්ථාවලදී එතන මෝහය තියෙන්නේ. හේතුව තමයි එතන හරියට ඇත්ත නොදැනීමක් එතන තියෙනවා. මේක හොඳට චූල වේදල්ල සූත්‍රයේදී දක්වලා තියෙනවා. මෙතනදී කියනවා සුඛ වේදනාව තියෙන්නේ සුඛ වේදනාවට අනුසය වෙනවා කියලා රාගානුසය. එතකොට දුක්ඛ වේදනාවට අනුසය වෙනවා කියලා දෝසානුසය. ඒ වගේම උපේක්ෂාවට මෝහ අනුසය මේ අනුසය වෙනවා කියලා. ඒ කියන්නේ එතකොට මේ අවිද්‍යාවට නේද? ඔව් මෝහය කියලා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යා අනුසය. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම දැන් මෙයාට හිතෙනවා යම් කෙනෙක් තමාගේ අත්දැකීම් ගැන කල්පනා කරනවා. එතකොට තව විදිහකට කියනවා මේ අරමුණෙහි වෙසසින් බැඳුනා වූ මට මානෙ ඉපදුණා. මානෙ ඉපදිච්ච අවස්ථාවක් මෙයාට මතක් වෙනවා. යම් අරමුණු අරගෙන මානෙ ඉපදිච්ච අවස්ථාවක් මතක් වෙනවා. ඊළඟට දැන් එයාට මිත්‍යා වශයෙන් ආමර්ෂණය කළා වූ මට දෘෂ්ටිය උපන. දැන් සමහර දේවල් තියෙනවා
මිත්‍යා හැටියට ගත්ත දේවල් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ඔක රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතේක තියෙන්නේ අර ටිකක් වැඩිපුර තියෙන මිනිස්සෙක්ගේ මොනවා හරි හොරකම් කරාට කමක් නැහැ වගේ අදහස් එනවනේ. ඒව මිත්‍යා දෘෂ්ටි. ඒක දෘෂ්ටියක් උපදිනවා. ඒ වගේ දෘෂ්ටි උපදින අවස්ථාත් තිබිලා තියෙනවා කියලා එයා හිතනවා. මේ තමන්ගේ ජීවිතයේ අත්දැකීම් ගැන නැවත වරක් හිතනවා. ඉෂ්ඨාරම්මණයක් ලැබිච්ච තැනදී රාගය ඉපදුනා, අනිෂ්ඨාරම්මණයක් හම්බෙච්ච තැන ද්වේෂය ඉපදුනා ආදී වශයෙන් මේ දිට්ඨිය දක්වාම ඒ වගේම හිත වික්ෂේපයට පැමිණි වෙලාවක උද්දච්චය ඉපදුනා, නිශ්චය කරගන්න බැරි වුණාම අරමුණ විචිකිච්ඡාවට ඉපදුනා. ඊට පස්සේ කෙලෙසුන් බලවත් වුණාම අනුසය කෙලෙස් උපදිනවා කියලා ඔය විදිහට මේ සම්මර්ෂණයක යෙදෙනවා. තමන්ගේම අත්දැකීම් සම්මර්ෂණයක යෙදෙනවා. එහෙම ඉන්න කුලපුත්‍රයෙක් මෙන්න මේ විදිහට තමාගේ කෙලෙස් ඉපදින විදිහ දැනගෙන මේ කෙලෙස් වැඩෙන්න මේ විදිහට වැඩුණොත් මට ව්‍යසනයක්මයි වෙන්නේ, මට හොඳක් වෙන්නේ නැහැයි කියලා හිතලා මේ කෙලෙසුන්ට නිග්‍රහ කර යුතුයි. මේ මම මේ ගැන උනන්දුවක් වෙන්නේ නැතුව නිදාගෙන හිටියොත් කම්මැලි වුණොත් මේ කෙලෙස් වලට නිග්‍රහ කරන්න වෙන්නේ නැහැ. ඒ කෙලෙස් වලටම අහු වෙනවා. ඒක නිසා වීරයෙන් කටයුතු කර යුතුයි කියලා එයා සීලය පිරිසුදු කරගන්න වටිනවා කියලා ආදී හිතලා ඒ මාර්ගය පිළිපදිනවා. අනුක්‍රමයෙන් මේ මාර්ගය පිළිපැදලා කියන්නේ ධර්මයක් අහලා තියෙන්න ඕනේ. ශ්‍රුතෙන් අහලා ඊට පස්සේ ඒ ආකාරයෙන් පිළිපැදලා එයා රහත් ඵලයට පැමිණෙනවා කියලා හිතමුකෝ. අන්න ඒ වෙලාවේදී ඒ සිත්වල යෙදුණු වේදනාව බලන්නකො. ඒ මුලින්ම යා ඉස්සල්ලාම තමන්ගේ අත්දැකීම් සම්මර්ෂණය කරා. හරි? සම්මර්ෂණය කරේ ඒක තිබිච්ච විදිහට තමන්ට ලැබුණු විදිහට අත්දැකීම් එයා දැනගත්තා. ඒ අවස්ථාවේදී කාමාවචර සිත් වලින් ඒව දැනගත්තේ බොහෝ පිට කුසල් සිත් වෙන්න ඕනේ. තමන්ගේ වැරද්ද මෙහෙම වෙනවා කියලා දකින්න සිත කුසල් සිතක්. ඊට පස්සේ ඒ ආකාරයෙන් ගිහිල්ලා මෙයා අෂ්ට සමාපatti වඩලා මේ රූපාවචර අරූපාවචර විදිහට අෂ්ට සමාපatti වඩලා ඊට පස්සේ මාර්ගසිත ඵලසිත ආදී ඇති කරගත්තා කියලා හිතුවාම ඒකෙදී ඒ පරිකර්ම වේදනාව කාමාවචරයි. නැවතරක් කියන පරිකර්ම වේදනාව කාමාවචරයි. ඒ කියන්නේ පරිකර්ම වේදනාව කියලා කියන්නේ මෙතන සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන ඒ කුසල් සිත් ඒවා පරිකර්මයි. පරිකර්ම වේදනාව කියලා ඒවට කියන්නේ. පරිකර්ම සිත් වල යෙදෙන වේදනාව. ඊළඟට රූපාවචර අරූපාවචර ධාන එයා වැඩුවොත් ඒවා රූපාවචර අරූපාවචර වෙනවා ඒ වේදනාව. ඊට පස්සේ ඒ අනුව විදර්ශනා කළ යම්කිසි මාර්ගඵල සිත් ලැබුවොත් ඒ වේදනාව ඒ මාර්ග සිත්වල ඵල සිත්වල යෙදෙන වේදනාව ලෝකෝත්තරයි. මෙන්න මේ විදිහට රූපාලම්බනේ ඉපදිච්ච මුලදී ඉපදිච්ච රාග කියන ක්ලේශය මෙයා ඉක්මවනවා. එතනින් පටන් ගත්තේ මුලින්ම මේ ඉෂ්ඨාරම්මණයක් හැදුනාම මට රාගය ඇති වුණා කියන එකෙන් පටන් ගත්තේ. දැන් මේ විදිහට මේ ලෝකෝත්තර මාර්ගසිත ඵලසිත ලබන කෙනා මොකද වෙන්නේ? මේ රාගාදී ක්ලේශයන් ඉක්මවා යනවා. ඒ ඉක්මවා යාමට තමයි මේ සමතික්‍රමණය කියලා කියන්නේ. හරි? ඒක නිසා මෙයාට ඒ ඇති වුණා මේ භූමි හතරෙම වේදනා භූමි හතරෙම සිත් ඇති වුණා. ඒ සිත්වල තියෙන වේදනාව තමයි මේ හතර ආකාරයකින් ඇති වුනේ. අන්න ඒ වගේ තැනකදී මේ වේදනාවලට කියනවා චක්කු සම්පස්ස පච්චයා ජාතා කියලා. හරි? මොකද මෙයා මුලින්ම පටන් ගත්තේ රූපාරම්මන හම්බෙච්ච කියන්නේ ඉෂ්ට රූප හම්බෙනකොට ඇලෙනවා කියලානේ කිව්වේ. නේද? ඉෂ්ට රූපයක් ලැබුණාම ඒකට හිත යනවා. අනිෂ්ට රූපයක් ලැබුණාම ඒකට ද්වේෂය පහළ වෙනවා. ওই විදිහට හිතන්න පටන් ගත්තේ. එතකොට මේක රූපයක් සම්බන්ධයෙන් තමයි හිතුවේ. ඇයි රූපේ දැනගත්තේ කොහොමද? චක්ක විඥාණයෙන් තමයි ඒ රූපේ දැනගත්තේ. ඒ ඉෂ්ට බවට ලැබිච්ච රූපේ දැනගත්තේ චක්ක විඥාණයෙන්, අනිෂ්ට බවට ලැබිච්ච රූපේ දැනගත්තේ චක්ක විඥාණයෙන්, ඉෂ්ට අනිෂ්ට නැති උපේක්ෂා මට්ටමින් දැනගත්ත රූපයක් දැනගත්තේ චක්ක විඥාණයෙන්. එහෙමනම් මේ එතනින් පටන් ගත්ත දේ තමයි මේ අරහත්ත්වයට දක්වා මේ භූමි හතරම සිත් ලැබමින් ආවේ. මේක ඉතින් කාලයක් තිස්සේ කරන දෙයක් වෙන්න ඕනේ.
හරි එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වලට අනුව ඉන්ද්‍රිය ධර්ම හොඳට වැටලා ඉක්මනින්ම මේ ධර්මය මේ විදිහට අවබෝධ වෙලා එයාට මාර්ගඵල ලබන්න පුළුවන්. කොහොම වුණත් මේක පටන් ගත්තේ කොහෙද? චක්කු සම්පස්සේ ප්‍රත්‍ය කරගෙන තමයි පටන් ගත්තේ. ඒකින්ද අපි මේකට කියනවා චක්කු සම්පස්ස පච්චයා ජාතානම් වේ කියලා කියනවා. දැන් මෙයාට ඇත්තටම මේ ඒ වෙලාවේ දැකපු රූපයක් අර කසින මණ්ඩලයක් ඇහෙන් බලලා ඒ කසින මණ්ඩලයෙන් අරමුණ කසින මණ්ඩලයකින් අරමුණ ගත්තා වගේ නෙවෙයි මෙතන. මෙයා මේ කලින් දැකපු අරමුණක් පසුව ඒකෙන් වෙච්ච තමන්ට ඇති වෙච්ච කෙලෙස් ගැන හිතලා කෙලෙස් සමතික්‍රමණයක් තමයි අවසානයේ සිද්ධ වුනේ. අන්න ඒකින්ද තමයි මේක සමතික්‍රමණ කියලා කියන්නේ. එතනදී මුලින් කලින් අතීතයේ ඇතිවෙච්ච චක්කු සම්පස්සයක් ප්‍රත්‍ය කරගෙන තමයි මෙයාට ඒ අදහස් ටික ඔක්කොම ඇති වුනේ. එහෙමනම් ඒ කියන්නේ දැන් එකම දැන් අතන නම් කසින මණ්ඩලය දිහා බලාගෙන හිටපු චක්කු විඥානය තමයි යාට එතනින් පටන් ගන්න ඕනේ. කසින මණ්ඩලයේ දැකපු එක. දැන් මෙතන එහෙම නෙවෙයි. මෙතන ඇසෙන් දැක්කා. ඇසෙන් දැක්කට මෙයා අරමුණු කළේ ඒ රූපය ගැන නෙවෙයි. ඒ රූපයෙන් ඇතිවෙච්ච කෙලෙස් ගැනයි අරමුණු කළේ. ඒ රූපය ගැන නෙවෙයි අරමුණු කළේ රූපයෙන් ඇතිවෙච්ච කෙලෙස්. මට රාගය ඇති වුණා, මට ද්වේෂය ඇති වුණා, මට මෝහය ඇති වුණා, මානය ඇති වුණා ආදි වශයෙන් ඒ රූපය නිසා නැත්නම් චක්කු විඥාණයෙන් දැකපු ඒ රූපය නිසා ඇතිවෙච්ච කෙලෙස් ගැන හිතලා ඒ කෙලෙස් මැඩලන්න ඕනේ කියලා තමයි මෙතනදි මේ ආකාරයෙන් මේ පරිකර්ම ධ්‍යාන මාර්ගඵල සිත් වල දක්වාම සිත දියුණු කරේ. ඒක නිසා අපි මෙතෙන්දි කියනවා චක්කු සම්පස්ස පච්චයා ජාතා කියලා කියනවා. මුලින් කිව්වේ කොහොමද? චක්කු සම්පස්ස ජාතා කියලා. හරි? චක්කු සම්පස්ස ජාතා කියනට කෙලීම කසිනෙන් ගත්ත අරමුණ අනුව තමයි ඒක ආවේ. ඒ අරමුණ උනේ එතෙන්දි ඇසින් ගත්ත අරමුණ තමයි එතන අරමුණ උනේ. දැන් මෙතනින් ගත්ත අරමුණ උනේ ඇසින් ගත්ත අරමුණක් නිසා ලැබපු කෙලෙස් තමයි මෙතනදී අරමුණු කරගත්තේ මුලින්ම. අන්න ඒක නිසා මේකට කියනවා චක්කු සම්පස්ස පච්චයා ජාතා කියලා කියනවා. මේක ඇත්තටම දැනගන්න එක බොහෝ වටිනවා. යම් කිසි කෙනෙක් විභංග ප්‍රකරණය වගේ තැන්වලට ගිහිල්ලා මේ කොහොමද වේදනාව ඇති වෙන්නේ කියලා බලනකොට ඒකේ පැහැදිලිවම තියෙනවා චක්කු සම්පස්ස ජා වේදනා කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ තව දැනක තියෙනවා චක්කු සම්පස්ස පච්චයා වේදනා කියලා. එතකොට ඔන්න ඕක තමයි වෙනස. ඉතින් මේ ගැන මොනවා හරි අදහස්ෝ ප්‍රශ්න තියෙනවද? මේ දෙක පැහැදිලිද? වෙනස පැහැදිලිද? ඒ කියන්නේ ජයන්තනාත් ඉස්සෙල්ලා කිව්වේ අර ඒ වර්ණය කියන්නේ අර කසිනය ඒක කිව්වේ චක්කු සම්පස්ස ජා එක එතන නේද? ඒක සම්පස්ස ජා. ජාතා කියලා තමයි කිව්වේ. ඒ ප්‍රත්‍ය නිසා ඇතිවෙච්ච කෙලෙස් නිසා තමයි මෙතන පච්චයා ජාතා උනේ නේ. මෙතන පච්චයා කියන කාවේ ඒක නිසා. ඔව්. චක්කු සම්පස්ස පච්චයා කියලා කිව්වේ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන්. මේක මේ ප්‍රත්‍ය ඈතින් ලැබිච්ච ප්‍රත්‍යක් මේක. මේ චක්කු සම්පස්ස ඒ කසිනේ නිසා ඒක ප්‍රත්‍ය කරගෙන නෑ පස්සේ නිසා ඇතිවෙච්ච ක්ලේශයක් නෙමෙතන නේද? මෙතන චක්කු සම්පස්සයෙන් ඇතිවෙච්ච ක්ලේශ තමයි මේ මාර්ගයේ පටන් ගන්න ඕනේ. ඔව්. එතනින් තමයි ඔව්. එතකොට දැන් චක්කු විඥානයේ සම්බන්ධයක් ඊට පස්සේ නෑ. ඒ කියන්නේ කලින් දැකපු දේවල් නිසා මට මේ කෙලෙස් ඇති වුණා කියන එකෙන් මෙයාට ආව කෙලෙස් සමතික්‍රමණය කිරීමේ අවශ්‍යතාවයක් ආවා. ඒ අවශ්‍යතාවය ඇති වෙලා තමයි මේ විදිහට මෙයා මේ මාර්ගය වඩාගෙන ඉස්සරහට ගියේ. ඉස්සෙල්ලා ගත්තේ අර කසිනේ විතරයි නේ. අන්න හරි. කලින් එක්කනා ඒ කසිනේ වඩලා මෙහෙම රහත් වුණා කියලා කිව්වේ එක්කෙනෙක් නේද? එතකොට මෙයාට ආවේ මේ කසිනය වඩලා ඒ රහත් වෙච්ච අදහසෙන් එයා ඒ මාර්ගේ ගියා. එයාට අර කෙලෙස් වලින් එයාට කරන
අපහසුව නැත්තම් දරතය ගැන හිතලා නෙවෙයි ඒක කරේ. අර යම් කිසි දෙයක් මටත් මේක කරන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවානේ. ඒකට එයා ඒක උදව් කරගත්තේ කසිනේ විතරයි. දැන් මෙයාට උනේ ඒක නිසා හටගත්ත කෙලෙෂයක්. මෙයාට ඇති උනේ ඇහෙන් දැකපු දේවල් හින්දා ඇති වෙන කෙලෙසයක්. කසිනේ නිසා නෙවෙයි වෙන සමතික්කම කියලා ආවේ නේද? සමතික්කම කිව්වේ ඒක නැති කර ගැනීම වශයෙන්. සමතික්කම කියවේ කෙලෙස් අතික්‍රමණය නැත්නම් කෙලෙස් ඉක්මවා යෑම. කෙලෙසුන්ගෙන් මිදීමක්. කෙලෙස් ඉක්මවා යෑමක් තමයි එතනදි කරේ. හරි. හරි. ජයන්ත මහත්තයා පොඩ්ඩක් ඒ ඉස්සෙල්ලා එක පොඩ්ඩක් පෙන්නන්න. මෙතනද? තව පොඩ්ඩක් උඩට චක්කු සම්පස්ස ජා කියන එක පැහැදිලි කරපු තැන සමතික්කම වශයෙන්. එතකොට එතනත් කුසල් සිත් වශයෙන් තියෙනවා මාර්ග සිත් දක්වාම තියෙන වේදනාව නේද? අතනත් තියෙන වේදනාවට නේද චක්කු සම්පස්ස පච්චා ජාතා කියලා කිව්වේ කුසල සිත්වලයි රූපාවචර සිත්වලයි මේ ලෝකෝත්තර සිත්වලයි තියෙන වේදනාව නේද? ඔව් මේ තැන් දෙකේදීම දැන් තැන් දෙකේදීම වෙන්නේ කොහොම හරි මෙයා යම් කිසි ආකාරයකින් අපි මේ මාර්ග සිත් ලබන කොටත් කොහොම හරි ඉතින් විදර්ශනා වඩලවනේ මහාන මේ මාර්ග සිත් ලබන්න නේද? එතකොට මේ තැන් දෙකේදීම වෙන්නේ එක අවසාන ප්‍රතිඵල එකයි. හැබැයි අරමුණු වශයෙන් ගත්තොත් මේක ක්‍රම දෙකක්. එකක් තමයි කසිනේ කියන එක උපයෝගය. දැන් බලන්නකො මෙතන කසිනේ බැලුවාම එයාට මේ දැන් මෙයාට තියෙනවා යම් කිසි අර යම් කිසි දෙයක් කරලා මේ දේ ලබා ගත්තා කියනකොට ඇයි මට බැරි කියන එක එනවා. මටත් ඒක කරන්න පුළුවන් කියන අර්ථයෙන් තමයි මෙයා මෙතනදී වීරිය ගන්නෙ. හරි? මෙහෙම කම්මැලිවොත් මේවා ලබා ගන්න බෑ. හරියට නිකන් මේ ඒ කියන්නේ අර මේ කෙලිසුන්ගෙන් වෙන තැවිල්ලට වඩා මෙයාට අර කෙරේ යම්කිසි සසර පුරුද්දක් නිසා හරි මොනවා හරි මේ පැත්තට යොමු වීමක් වෙනවා. එහෙම වෙනවනේ. දැන් හුඟක් වෙලාවට බලන්න දැන් අපි අතරේ බලන්නකෝ. ධර්මයට යොමු වෙන්න හේතු වෙන දේවල් මොනවද? සමහරුට පොඩ්ඩක් මේක සසර පුරුද්ද නිසා මේක වචනයක් දෙකක් අහුනාම මේක හොඳ දෙයක් කියලා හිතලා මේ පැත්තට යොමු වෙන කට්ටිය ඉන්නවා. සමහරව එහෙම නෙවෙයි. සමහරුන්ට හොඳට කියන්නේ සාමාන්‍ය කාමභෝගී ජීවිතයක් ගත කරලා ලොකු කරදරයක් ආවට පස්සේ යම් කිසි ළඟම කෙනෙක්ගේ නැතිවීමක් අභාවයක් වගේ දේවල් ආවට පස්සේ මෙයා මේ ධර්මයේ ගැන අහලා ඒ පැත්තට යන කට්ටියක් ඉන්නවා. ඒ වගේ මෙතෙන්දී අර ගියේ විදිහ වෙනසක් මම දකිනවා. මේක එක එක විදිහට බලන්න පුළුවන්කම ඇති. මට හිතෙන විදිහට මෙතනදී අර මටත් යම් දෙයක් ලබා ගන්න පුළුවන් කියන හැඟීමකුත් එක්ක තමයි මෙයා මේ පැත්තට යන්නේ කියලා. හිතන මේ වගේ දෙයක් කරලා බලන්න ඕනේ කියලා වගේ අදහසකින් මටත් මේක කරගන්න පුළුවන් කියලා අදහසකින් යනවා. අනිත් තැන කෙලින්ම එයාට මේ කෙලිසුන්ගෙන් එයාට එන දරතය හොඳට මේ එයාට මතුවෙනවා. මට මෙහෙම රූප දැකලා මෙන්න මේ වගේ දේවල් ඇති වුණා මේ ඔක්කොම දරතනේ ඇත්තනවා. රාගය ඉපදුනත් දරතයක්, ද්වේෂය ඉපදුනත් දරතයක්, මානයත් එහෙමයි, දෘෂ්ටි. ඒවා ඔක්කොම මේ Tamanට හරි අපහසුකම් දරත ගතියක් තමයි තියෙන්නේ. ඒ වගේ මිදෙන්න තමයි මේ මෙහෙම ගියොත් එහෙම මේ තවත් කෙලෙසුන් ඉපදිනවායි කියන එක දැනගෙන තමයි අර පැත්තට යන්නේ. ඒ විදිහට තමයි මෙතන දක්වලා තියෙන්නේ මේ චක්කු සම්පස්ස ජාතා චක්කු සම්පස්ස පච්චය ජාතා කියන දෙකේ වෙනස. හොඳයි. අපි යමු භාවනා කියන්නේ මොකක්ද කියලා බලන්න. අපි දැන් ඉගෙන ගත්ත එකක් උපනිශ්‍රය, අනිත් එක තමයි සමතික්‍රමණය, අනිත් එක තමයි භාවනාව. උපනිශ්‍රය කියලා කිව්වේ කොහෙන් හරි දැකපු එකකින් පටන්ගෙන ඒ විදිහට අර කසින වගේ දේවල් දක්වා යන එක. එයාගේ අර ඉන්ක්විසිටිව් නැත්තම් ඒක හොයන ගතියක් දැක්කම මේ මොකද්ද කියලා අහලා ඒ විදිහට යන එකක් එතන කරේ. මෙතන කරේ කුතුහලේ. කුතුහලේ නිසා ඒ මාර්ගයට ගියා. ඒකේ උපනිශ්‍රය වුණා, අර දැක්පු දේ උපනිශ්‍රය වුණා. ඒ වගේ.
මෙතන උනේ තමන්ගේ කෙලෙස් ගැන තමන්ගේම දැවීම් තැවීම් ටික තේරුම් අරගෙන ඒවා ඉක්මවා යන්න ඕනේ කියලා මේ සමතික්‍රමණය කරා. තුන්වෙනි එක භාවනා. කොහොමද භාවනා කියලා කියන්නේ? මෙතන කියනවා චක්කුද්්වාරේහි වනාහි රූපයක් හමු වූ කල්හි මේ රූපාලම්බනය තෙම කුමක් ඇසුරු කළේද යනාදී වශයෙන් කරුණු පිරිසිඳීම කරන්නේය. ඉක්බිති ඒ රූපාලම්බනය මහා භූතයන් ඇසුරු කළේ වනයි දැන. සතර මහා භූතයෝද උපාදා රූපේද රූපයයි පිරිසිඳ දනි. ඒ රූපාලම්බනය අරමුණු කොට ඇත්තා වූ චිත්ත චෛතසික ධර්මයන් නාම ධර්මයයි පිරිසිඳ දනි. ඉක්බිති හේතුව හා සමග පැවැත්වුවා වූ නාම රූප ධර්මයේ පිරිසිඳ දැන. තිලකුණු නගා විදර්ශනා ඥාන පිළිවෙලින් සංස්කාර ධර්මයන් සම්මර්ෂණය කොට රහත් ඵලයට පැමිණේ. දැන් මෙතනදී කරන්නේ මේ චක්කුද්්වාරය කියන එක චක්කුද්්වාරයේ රූපයක් හමු වුණාම ඒ කියන්නේ රූපයක් දැක්ක අවස්ථාවකදී මේ රූප අරමුණ කොයි විදිහටද මේක මොන වගේ දෙයක්ද කියලා හොයලා බලන්න. හොයලා බලනකොට යාර තියෙනවා මේ රූපාරම්මණය කියලා කියන්නේ වර්ණ රූපේ ඒක තියෙන්නේ මේ මහා භූතයන් ඇසුරු කරගෙන තමයි මේ වර්ණ රූපේ කියන එක තියෙන්නේ. කියලා එයා මේ රූපේ ගැන හොඳට සොයලා බලලා මේ තමයි මහා භූත මේ අනිත් ඒවා ඒ මහා භූත නිසා පවතින රූප කොටසක් තියෙනවා ඒවා උපාදා රූප කියලා රූපේ ගැන හොඳ අවබෝධයකට එනවා. ඊට පස්සේ ඒ රූපාරම්භරය අරමුණු කරගෙන පවතිනවා නම් යම් කිසි චිත්තචෛතසික ධර්මයෝ එන්නේ ඒ චිත්තචෛතසික ධර්මයෝ නාම ධර්ම කියලා එයා දැනගන්නවා. ඒවා රූප නෙවෙයි ඒවා නාම. ඊට පස්සේ මේ හේතුව හා පැවැත්තුණු නාම රූප ධර්මයේ පිරිසිදු මේ විදිහට රූපයක් දැක්කහම මෙන්න මේ නාම රූප ධර්ම කියන ඒවා ඇති වෙනවා කියලා පිරිසිදු දැකලා ඒවා ත්‍රිලක්ෂණයට නගලා විදර්ශනා කරලා පිළිවෙලින් සංස්කාර ධර්මයන් සම්මර්ෂණය කරලා රහත් ඵලයට පැමිණෙනවා කියලා කියනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අර විදර්ශනා ක්‍රමයේම තමයි මේකෙදි බලන්නේ කෙලින්ම මේ රූපයක් හම්බුනාම ඒ හම්බෙච්ච රූපය පිළිබඳව මෙනෙහි කිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක එක දැන් බාහිර ආයතන ගැන බලනවා කියන්නේත් මේකයි. බාහිර ආයතනයක් දැක්කේ. ඒ ආයතනය හැදිලා තියෙන්නේ මෙහිමයි කියලා ඒ සවිස්තරව ඒ ආයතන විදර්ශනාවක් මෙතනදී කෙරෙනවා. ඊට පස්සේ ඒ වේදනාව අතරින් සියලු පරිකර්ම වේදනාව කාමාවචරයි අෂ්ට සමාපත්තීන් පැවති වේදනා තම රූපාවචරයි. දැන් මෙතන උනත් මේ නාම ධර්ම පිරිසින් දකින්නවා කිව්වහම ඊට පස්සේ එයා එතනින් නවතින්නේ නැහැ. එයා දිගින් දිගට භාවනා කරලා ධ්‍යාන වඩලා මේ අෂ්ට සමාපatti දක්වාම යම් කිටට වඩන්න පුළුවන්කම තියෙනවානේ. හැමෝම වඩනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. අෂ්ට සමාපත්තීන් දක්වාම වඩන්නත් පුළුවන් කෙනෙකුට. එහෙම වඩලා යම් කිසි විදිහකට මාර්ගඵල වලට පැමිණුණා නම් එතෙන්දී තමයි මේ කියන්නේ මේ අෂ්ට සමාපatti වල තිබ්බ වේදනාව රූපාවචර අරූපාවචරයි කියලා. මාර්ගඵල සිත්ති තිබිච්ච වේදනාව ලෝකෝත්තර වෙනවා. මේ විදිහට රූපාලම්බනයේ සම්මර්ෂණය කොට වේදනාව නිපේන ලද්දද එහෙයින් මේ වේදනා තමෝ චක්කු සම්පස්ස පච්චයා ජාතා නම්බේ. දැන් මෙතනදිත් චක්කු සම්පස්ස පච්චයා ජාතා කියලා තමයි කියන්නේ. මොකද මේකෙදි අර බලපු රූපේ බැලුවා එතනින් ඉවරයි. ඊට පස්සේ රූපය ගැන මෙනෙහි කිරීමක් තියෙනවා. ඒ රූපේ දිහා බලාගෙන මෙනෙහි කරනවා කියන එක නෙවෙයි. යම් කිසි රූපයක් දැක්කා මේකයි අරමුණු උනේ. මෙතන තියෙන්නේ මෙතන ඇති වෙච්ච මෙන්න මේ නාම රූප ධර්මයන්ගෙන් තමයි මේක මම දැනගත්තේ කියලා ඒ විදිහට නාම රූප ධර්මයන් ඊට පස්සේ විදර්ශනා කරලා ඒ අනුව පිළිවෙලින් යන ගමනක් මෙතන තියෙනවා. ඊට පස්සේ එතකොට මෙතන කියන්නේ දැන් අපි චක්කුව ගත්තාම දැන් බලන්න චක්කුව නිසා ආකාර අපිට තුනක් හම්බුණා. ඒ තමයි උපනිශ්‍රේ ප්‍රත්‍ය ඊළඟට සමතික්‍රමණයේ උපනිශ්‍රේ ක්‍රමය සමතික්‍රමණයේ ක්‍රමය
ඊට පස්සේ මේ භාවනා ක්‍රමය. හරි? සෝතද්වාරයක් ගත්තාම ඒ විදිහටම ඒ සියල්ලම ලැබෙනවා. දැන් මෙතෙන්දි කියනවා එක්තරා මහණෙක් කසින පරිකර්ම කොට ධානා සමාපatti උපදවා ඒ සමාපත්තියෙහු පදට්ඨාන කොට ඇති විදසුන් වඩා රහත් ඵලයට පැමිණියේ යන්නේ වචනේ කනින් අසා. දැන් කෙනෙක් අහනවා කෙනෙකුට දැනගන්න ඇහෙන්න ලැබෙනවා අහන්න ලැබෙනවා යම්කිසි මහාන දම්පුරණ යෝගියෙක් කසින පරිකර්මයක් කසිනයක් පරිකර්ම කරලා ඊට පස්සේ ඒකෙන් ධාන සමාපatti උපදවගෙන ඒ රහත් ඵලයට පැමිණියා කියලා හිතනවා. අහනවා. හිතනවා නෙවෙයි අහන්න ලැබෙනවා. ඒ ඇහුවේ කෙනා මේ කටයුත්ත දුෂ්කරයයි නොසලකා මා විසිනුද මේ ගුණය උපදවන්නට වටනේ යයි සිතා. මමත් මෙහෙම කරන්න ඕනේ. මටත් මේක බැරි කමක් නැහැ කියලා එයා ඒකට මේ පිළිපැදගෙන නැත්තම් ඒ විදිහට ඒ මාර්ගයට බැහැලා එයත් රහත් ඵලයට පැමිණෙනවා. අන්න ඒ විදිහට කරනකොට ඒ පරිකර්ම වේදනාව කලින් කිව් විදිහටම දැනගන්න ඕනේ. ඒවා කාමාවචරයි. ඊට පස්සේ අෂ්ට සමාපatti වල යෙදෙන වේදනාව රූපාවචර අරූපාවචරයි. ඊට පස්සේ ලෝකෝත්තර සිත්වල යෙදෙන වේදනාව ලෝකෝත්තරයි. එතකොට බලන්න මේ මුලින්ම අර පණිවිඩේ අහපු දැන් අහන්න ලැබෙන්නේ මොකද්ද? යම් කිසි ස්වාමින් වහන්සේ කෙනෙක් හෝ යෝගියෙක් මේ විදිහට කසින පරිකර්ම කරලා ධානා සමාපatti උපදවාගෙන ඒව පාදක කරගෙන විදර්ශනයේ වඩලා විදර්ශනා වඩලා රහත් වුණා කියන එක තමයි ඇහුනේ. ඒ ඇහුනේ මොන විඥාණයෙන්ද? සෝත විඥාණය. එතනින් පටන් ගත්ත එක මේ ඒ අහගත් එක්කනාගේ අරහත්ත්වයේ දක්වාම දිගින් දිගටම මේක බලපෑවා. අන්න ඒක නිසා කියනවා මේක සෝත සම්පස්ස සෝත සම්පස්ස පච්චා ජාතා කියලා. මොකද මෙයා දැන් අර චක්කු විඥාණයෙන් බලාගෙන හිටියා වගේ කසිනේ දිහා බලාගෙන හිටියේ නෑනේ. කන යොමාගෙන හිටියේ නෑනේ කසිනේ දිහා. හරි? මේ කසිනේ දිහා කන යොමාගෙන හිටියේ නෑ. මෙයා ඇත්තටම කසිනේ වඩන්න පටන් ගන්න චක්කු විඥාණය පැත්තෙන් නේ. නමුත් ඒකට පෙළඹුණේ කොහොමද? මේ සෝත විඥාණයෙන් අහපු දේ හින්දා. ඒකින්ද මෙතෙන්ද කියනවා සෝත සම්පස්ස පච්චයා ජාතා කියලා. මේ විදිහට උපනිශ්‍රේ වෙනවා. ඊළඟට සෝතද්්වාරේ වනාහි ශබ්දාලම්බනය හමු කල්හි චක්ෂුද්්වාරේදී කී පරිදි රාගාදී ක්ලේශයන් උපදින සැරි සම්මර්ෂණය කොට ඒ රාගාදී ක්ලේශයන් ඉක්මවා පවත්නා වේදනාවෝ සෝත සම්පස්ස පච්චා ජාතානම් වේ. මෙසේ සමතික්කම වශයෙන් මේ චිත්තයෝ ලැබෙති. හරි? දැන් මේ දෙකම සමතික්කම. මේ සමතික්ක ක්‍රමයට නේද මේ දෙකම ගියේ? උජන්ත මහත්මයා ඉස්සෙල්ලා ගියේ උපනිශ්‍රේයටනේ සම්පස්සජා එක සම්පස්ස නමුත් මෙතන උපනිශ්‍රේ නේද හැබැයි මෙහෙම එකක් තියෙනවා. මෙතනදී සෝත සම්පස්ස පච්චා ජාතා කිව්වට මේක ගියේ බලන්න මේ අර කලින් අහපු දේ අර පණිවිඩේ හින්දානේ ගියේ. ඒ සෝත සම්පස්සේ හින්දානේ ගියේ. එතකොට ඒ සෝත සම්පස්සේ උපනිශ්‍රය වුණා මේ සෝත සම්පස්ස පච්චා ජාතා කියන වේදනා සියල්ල ඇති කරන්න. ඒක නිසා මේක උපනිශ්‍රපත්යෙන් එතන ප්‍රත්‍ය වුණා. ඊට පස්සේ මෙතනදී සෝත ద్వාරයෙන් අහපු දේවල් නිසා ඇති වෙන රාගය ඇති වුණා. සමහර කතා අහලා සමහර දේවල් අහලා රාගය ඇති වුණා. සමහර අපි හිතමුකෝ ලස්සන සංගීත වලට හිත ගිහිලා රාගය ඇති වුණා. සමහර අහපු බැනුම් හින්දා ද්වේෂය ඇති වුණා වගේ ඒ කෙලෙස් උපදින හැටි දැකලා ඒ කෙලෙස් ඉක්මවා යන්න මෙයා අර ආකාරයෙන්ම උත්සාහ අරගෙන මාර්ගඵල ලබනවා නම් ඒක තමයි මේ සමතික්කම වශයෙන් කියලා කියන්නේ. එතනදිත් කියන්නේ සෝත සම්පස්ස පච්චයා ජාතා කියලා. මෙතන වෙනස තියෙන්නේ කලින් උපනිශ්‍රේ ප්‍රත්‍යයේදී අපිට හම්බුනේ කෙලින්ම චක්කු සම්පස්ස ජාතා කියන එක.
දැන් මෙතනදී එහෙම එකක් නෙවෙයි සෝත සම්පස්ස පච්චයා ජාතා. ඒක හේතුව තමයි අර මෙතනත් ඇහුනේ කසින වඩපු කතාවක් නේ ඇහුනේ. ඒ කසින වඩපු සිද්ධිය අහලා මෙයා ඊට පස්සේ කසින වඩන්නේ චක්කු විඥානය පාවිච්චි කරලා. සෝත විඥාන පාවිච්චි කරලා නෙවෙයිනේ. නමුත් මේ අර මුලින්ම අහපු එකනේ ප්‍රත්‍ය උනේ මේ සියල්ල ලබන්න. ඒක නිසා සෝත සම්පස්ස පච්චයා ජාතා වුණා. අර කලින් කෙලීම කසින මණ්ඩලයේ අරමුණු කරගෙන චක්කු විඥාන පහල කරගෙන ආපු මාර්ගයක් නිසා ඒකට අපි කිව්වා චක්කු සම්පස්ස ජා කියලා. අන්න ඒ විදිහටයි වෙනස තේරුම් ගන්න වෙන්නේ. දැන් මෙතන සමතික්කම කියන කොටත් එයා කරන්නේ සෝත සම්පස්ස පච්චයා ජාතා විදිහට තමයි මේ වේදනා හටගන්නේ. ඊළඟට භාවනා වශයෙන් කොහොමද භාවනා වශයෙන් කරන්නේ? එතකොට මෙයාට යම්කිසි ශබ්ද අරමුණක් හම්බුනහම මේ ශබ්දය කොහොමද හටගත්තේ මොනවා ඇසුරු වෙලාද මේ ශබ්දය හටගත්තේ කියලා මේ එයා සොයා බැලීමක් කරනවා. ශබ්ද අරමුණ සම්මර්ෂණය කිරීමක් කරනවා. එතකොටත් එයාට තේරෙනවා ශබ්ද කියන ඒවා අපි දැන් ඉගෙනගෙන තියෙනවා ඍතුජ වශයෙන් හම්බෙන්න පුළුවන් නේ. ඊට පස්සේ අපිට දන්නවා චිත්තජ වශයෙන් ශබ්දය කියන එක හම්බෙන්න පුළුවන්. ඒ කොහොම හම්බුණත් ඒක මහා භූත ආශ්‍රය කරගෙන තියෙන බවත් දන්නවා නේද? ඒ වගේ මෙයා ගැඹුරින් ගැඹුරට සම්මර්ෂණය කරලා මෙයා ඒ නාම රූප ධර්මයන් පැහැදිලිව දැනගෙන ඒ අනුව රහත් භාවයට පත් වෙනවා. අන්න එතනදී ඒ ලැබෙන චාතුර් භූමික නැත්නම් ඒ භූමිය හතරෙම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඒ භූමිය හතරෙම ලැබෙන වේදනාව ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද? සෝත සම්පස්ස පච්චයා ජාතා හැටියට තමයි මේ භාවනා වාරයේදීත් ලැබෙන්නේ. හොඳයි. ඔන්න ওই විදිහට දැන් අපි කතා කරා කොහොමද කතා කරේ? චක්කු ගැන කතා කරා, සෝත ගැන කතා කරා. මේ දෙකේදීම අපිට ලැබිච්ච එකක් තමයි චක්කු කියනකොට අපිට ලැබුණා මෙයා යම් කිසි දෙයක් මුලින්ම දැක්ක, කසින මණ්ඩලයක් දැක්ක. ඒ අනුව ඒකට යොමු වෙලා කසින වඩලා මාර්ගඵල ලැබුවා. එතකොට අපිට ලැබුණා උපනිශ්‍රේ ප්‍රත්‍ය ලැබුණා. සමතික් උපනිශ්‍රේ ප්‍රත්‍ය කියන එක මට අර කටට පුරුද්දට කියනවා. උපනිශ්‍රේ ක්‍රමයේ යටතේදී ඒක සිද්ධ වුණා. ඊළඟට සමතික්‍රමණයේ වශයෙන් එක වෙලාවක කරා යාට ඇතිවෙච්ච කෙලෙස් මත වෙලා ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ නාම රූප ධර්ම විදිහට රූපයක් දැක්කම නාම රූප ධර්ම විදිහට ඒව වෙන් කරගෙන බලලා ඒ විදිහ විදර්ශනා කළා ඒ මාර්ගඵල වලටපත් වුණා. එතෙන්දිත් ඇති උනේ චක්කු සම්පස්ස පච්චයා වේදනා තමයි ඇති උනේ. දැන් අපි තාම කතා කරන්නේ මේ වේදනා සම්බන්ධයෙන්. සෝතේදිත් එහෙමයි. සෝතේදිත් ඇති වුණා උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ඇති වුණා. ඒ කොයි විදිහටද? කෙනෙක්ගෙන් අහවලා කසින භාවනා කළා රහත් වුණා කියලා ඇහුවට පස්සේ මුලින් මේක අහන්න ලැබුණේ සෝත විඥාණයෙන්. හැබැයි එයා ඊට පස්සේ ඒක සෝත විඥාණයෙන් ඇහුවට එයා ඒක කරා. ඒ කසින භාවනා කරලා ඒ අනුව එයත් මේ ඒ යෝගියත් මාර්ගඵල වලටපත් වුණා. එතකොට අර කලින් වගේ චක්කු සම්පස්ස ජා කියලා කියන්න බෑ මෙතනදී. මෙතන සෝත සම්පස්ස පච්චයා ජාතා කියලා කිව්වේ. මොකද එයා මුලින්ම අහපු එක විතරයි එයාට ඒකට උදව් වුණේ. ඊළඟට සමතික්‍රමණය කරනකොටත් සෝත සම්පස්ස පච්චයා ජාතා කිව්වා. භාවනා කරනකොටත් ඒ අරමුණු සම්මර්ෂණය කරලා ඒකටත් කිව්වා සෝත සම්පස්ස පච්චයා ජාතා කියලා. ඒකට තුන් ආකාරයකින්ම හම්බුණා. නිශ්‍රේ පැත්තෙන් උපනිශ්‍රේ පැත්තෙන් හම්බුණා, සමතික්‍රමණ පැත්තෙන් හම්බුණා, භාවනා පැත්තෙන් හම්බුණා. ඒකට චක්කු සෝත කියන දෙකටම ඒ ආකාරයෙන් හම්බුණා. මනෝද්වාරයේත් ඔන්න ඔය ක්‍රම තුනටම හම්බ වෙනවා. උපනිශ්‍රේ ක්‍රමයට හම්බ වෙනවා, සමතික්‍රම ක්‍රමයට හම්බ වෙනවා, භාවනා ක්‍රමයට හම්බ වෙනවා. ඒක කොහොමද වෙන්නේ? මෙන්න මෙහෙම කියනවා. එක් මහණෙක් ජාතියද ජරාවද ව්‍යාධියද මරණයද භය වශයෙන් දකි. භය වශයෙන් දැක ජාති ජරා ව්‍යාධි මරණයන් කෙරෙන් මිදෙන්නට වටනේ. එයා මිදෙන්න පාරක් තෝරගන්නවා. වටිනවා. මිදෙන්න වටිනවා කියලා කියන්නේ. ඒ කාන්තේම නිදන්නා වූ මා විසින් ජාති ආදීන් මිදෙන්නට නොහැකිය. කම්මැලි වුණොත්, අලස වුණොත්
මේ ಜಾති ආදී වෙන කරදරයෙන් නැත්නම් දුකෙන් මිදෙන්න වෙන්නේ නැහැ කියලා මුල පටන් වීර්ය කරන්නට සීලය පිරිසිදු කරන්නට වටනවා කියලා හිතලා මේ පල්ලෙහා කියන විදිහට කලින් කියපු විදිහට වීර්ය කරලා එයා රහත් ඵලයට පැමිණෙනවා කියලා කියනවා. හරි. එතකොට දැන් මෙයාට උනේ මොකද්ද? මෙයා දැක්කා මේ ජාති ජරා ව්‍යාධි මරණ කියනවා බය වශයෙන් දැක්කා. දැකලා ඒ වගේ මිදෙන්න වටිනවා කියන එක තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත එක්කනට තේරෙනවා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙම කම්මැලිව හිටියොත් සාමාන්‍ය විදිහට ඉඳලා හරියන්නේ නැහැ. මේකට විශේෂයෙන් වීර්ය අරඹන්න ඕනේ කියලා වීර්ය අරඹන්නේ කොහොමද? සීලය පිරිසිදු කරන්න වටිනවා කියලා ඉඳලා සීලයත් පිරිසිදු කරගෙන ඊට පස්සේ මේ මාර්ගයේ ප්‍රතිපදාවක යෙදিলা රහත් ඵලයට පැමිණෙනවා. එතකොට මේකෙදි පරිකර්ම ආදී වේදනාව පල්ලෙහ ඉස්සලා කිව්ව විදිහටම දැනගන්න ඕනේ. කාමාවචර පරිකර්ම වේදනාව කාමාචරයි. කාමාචර වේදනාවක් ජාති ජරා ව්‍යාධි මරණ කියන චාතුර් භූමික වේදනාවගේ ඇතිවීමට බලවත් වෙච්ච ප්‍රත්‍යක් වෙනවා මේ අර මනෝ සම්පස්සේ. ඒ මනෝ සම්පස් මෙතනදිත් කියන මනෝ සම්පස්ස පච්චයා ජාතා හැටියට මේ වේදනා සියල්ලම සඳහන් කරනවා. එතකොට ඒ තමයි උපනිශ්‍රේ වශයෙන් ලැබෙන එක. මොකද මේක උපනිශ්‍රේ උනේ මෙයාට මුලින්ම ලැබුණේ මොකද්ද? මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා දැකලා ඒක බය වශයෙන් දැක්කා. ඒ දැකලා කියන්නේ ඒ ගැන හිත ගිහි. කියන්නේ හිත ඒ පැත්තට යොමු වෙලා ජාති ජරා ව්‍යාධි මරණ කියන ගැන හිතනකොට ඒක බය වශයෙන් දැක්කා. ඒක නිසා අපි මෙතෙන්දී කියන මනෝ සම්පස්ස පච්චයා ජාතා කියලා. ඊළඟට මනෝද්වාරේ ඒක උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් තමයි ලැබුණේ. මෙයාට උපනිශ්‍රේ උනේ මොකද්ද? අර ජාති ජරා මරණ කියන ඒවා දිහා බලලා බයක් ආවනේ. අන්න ඒ බයක් ආපුවම ඒ අරමුණු මේ එහෙම ආපු නිසා ඒ ලැබිච්ච මනෝ සම්පස්සය තමයි මෙයාට එතකොට උපනිශ්‍රේ උනේ. ඒ මුලින්ම ආවනේ මනෝ සම්පස්සයක් මේ ජාති ජරා ව්‍යාධි මරණ කියනවා බය වශයෙන් දකින්න ඕනේ. ඒවා මනසට එනවනේ මුලින්ම. ජාති කියන ගැන හිතනකොට ඒ අරමුණ ස්පර්ශ වෙනවා. ජරාව කියනකොට ඒ අරමුණ ස්පර්ශ වෙනවා. අන්න ඒ ස්පර්ශය තමයි මෙයාගේ මේ මාර්ග ඵල දක්වාම සිත දියුණු කරගන්න උදව් වුනේ. ඒක නිසා මේකට කියනවා මේ නිශ්චය උපනිශ්‍රේ වශයෙන් තමයි ඒක උදව් වුනේ. මනෝ සම්පස්ස පච්චයා ජාතා කියලා හඳුන්වනවා ඒ සිත්වල යෙදිච්ච භූමි හතරේ තියෙන වේදනාවට. භූමි හතරේම තියෙන සිත්වල යෙදිච්ච වේදනාවට. ඊළඟට කියනවා මේ මනෝද්වාරයේ යම්කිසි ධර්මාරම්මණයක් හමු වුණාම කොහොමද රාග ඇති වෙන්නේ කියන එක රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් ඇති වෙන හැටි මේ යම් කෙනෙක් සම්මර්ෂණය කරනවා. දැන් එයා හිතනවා දැන් මට මෙහෙම ඉන්නකොට සමහර විට මගේ දරුවෙක් මතක් වෙන්න පුළුවන්. එතකොට මට ලෝභ සිත් ඇති වෙනවා. එහෙම නැත්නම් මම ආදරය කරන කෙනෙක් දකිනකොට ලෝභ සිතක් ඇති වෙනවා. මට හතුරුකමක් කරපු මිනිස්සෙක් මතක් වෙනකොට මට ද්වේෂ සිතක් ඇති වෙනවා ආදී වශයෙන් ඒ ධම්ම ආරම්මණයන් ගැන මෙයාට කෙලෙස් උපදින හැටි පේනවා. එහෙම දැනෙනකොට මේ ක්ලේශයන්ගෙන් කරදරයි කියලා මේව ඉක්මවා යන්න ඕනේ කියලා මේක මර්ධනය කරගන්න මෙයා මාර්ගයක් වඩනවා. අන්න එතකොට අර මුලින්ම ධම්මාරම්මණය සිහි වෙලානේ දැන් මේක පටන් ගත්තේ. මේ විදිහ රාගය ඇති වෙනවා මේ විදිහ සිතුවිලි ආපුවම ද්වේෂය ඇති වෙනවා කියලා ඒ ස්පර්ශය තමයි මනෝ සම්පස්ස කියලා කියන්නේ. ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තමයි මේ ඊට පස්සේ පහළ වෙන කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන සිත් ඇති උනේ ඒ සිත්වල යෙදුණු වේදනාව කියනවා මනෝ සම්පස්ස පච්චයා ජාතා කියලා. හරි. එතකොට ඒක ඇති උනේ අර කෙලෙස් සංසිඳීමේ අර්ථයෙන් නිසා කෙලෙස් ඉක්මවීමේ අර්ථයෙන් නිසා කියනවා මනෝද්වාරයේ මේ සමතික්කම වශයෙන් ඒ සිත් ටික ලැබුණයි කියලා. එතකොට දැන් අපි කලින් කතා කරා
උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ලැබුණා කියලා. ඒ කොහොමද උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ලැබුණේ? කෙනෙකුට තේරෙනවා කලින් කතා කරපු විදිහට ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒ දේවල් වලින් සිද්ධ වෙන ඒවට තියෙන මේ ඒව කොච්චර ඒ වගේ මිදෙන්න ඕනේ කියන අර්ථයක් එනවා. හරි. ඒක හින්දා තමයි මේ ආකාරයෙන් දැන් ජාති ජරා ව්‍යාධි මරණ කියන එක බය වශයෙන් දැකලා ඒ අනුව ඒ බයෙන් මිදෙන්නට ඒ දුකින් මිදෙන්න තමයි ඒ එතෙන්දී උත්සාහ කරන්නේ. ඒකට අපි කිව්වා උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ඒ විදිහට කෙලස් නැසි මේ කෙලස් නැතිමක් නෙවෙයි උපනිශ්‍රේ වශයෙන් මේ මාර්ගඵල වලට පත්වීමක් වෙනවා කියලා. ඊළඟ මෙතනදී කිව්වේ ධම්මාරම්මණයක් හම්බුනාම ඒ ධම්මාරම්මණය සම්මර්ෂණය කරනවා. සම්මර්ෂණය කරලා ඒ රාගාදී කෙලස් උපදින හැටි දැකලා ඒක ඉක්මවා යන්න උත්සාහ කරන එක තමයි මේ සමතික්කම ක්‍රමයට කියලා මේ කියන්නේ. සමතික්කම ක්‍රමය කියන්නේ එතනදී ලැබෙන්නේ මනෝ සම්පස්ස පච්චයා ජාතා කියන එක තමයි ලැබෙන්නේ. ඊළඟට අනිත් ක්‍රමය තමයි මේ ධම්මාරම්මණයක් හම්බුනාම ඒ ධම්මාරම්මණය කුමක් ඇසුරු කරලා තියනවද කියලා බලනවා. ඒ ධම්මාරම්මණය ගත්තාම ඒක දැනගන්නේ මනසේ පහළ වෙන නැත්නම් මනෝ විඥාණයෙන් දැනගන්නේ ඒ මනෝ විඥානය ඇසුරු කරලා තියෙන වස්තු රූපේ. වස්තු රූපය කුමක්ද ඇසුරු කළේ කියලා බලනකොට ඒවත් මහා භූතයන් ඇසුරු කරගෙන තමයි වස්තු රූපය ඇසුරු වෙන්නේ කියලා දැනගන්නවා. ඊට පස්සේ මේ සතර මහා භූතයෝ දැනගන්නවා, ඒ උපාදා රූප දැනගන්නවා, ඒ ආදි වශයෙන් මේ රූප ධර්මයේ පිරිසිදු දකිනවා. ඒ රූප ධර්මයන් පිරිසිදු කරනකොට මේ රූප ධර්මයන් දැනගත්තෙත් මේ නාම ධර්මයන් කියලා ඒ වගේ හැඟීම් ඒ වගේ දිගින් දිගට ගැඹුරින් ගැඹුරට සම්මර්ෂණය කරලා මේ නාම ධර්මයක් දැනගන්නවා. ඒ වගේම නාම රූප ධර්මයේ පිළිබඳවත් පිරිසිදු දැන ගැනීමකට එනවා. එහෙම දැනගත්තාම මේ නාම රූප ධර්මයන් ත්‍රිලක්ෂණයට නංවල විදර්ශනා කරලා සංස්කාර ධර්මයන් සම්මර්ෂණය කරලා රහත් ඵලයට එනවයි කියලා තියෙනවා. අන්න ඒ වේදනාව අතුරින් සියලුම පරිකර්ම වේදනාව කාමාවචරයි, අෂ්ට සමාපatti වේදනාව රූපාවචරයි, ඊට පස්සේ මාර්ග සිත් ඵල සිත් වල තියෙන වේදනාව ලෝකෝත්තරයි කියලා මෙතනදී සඳහන් කරනවා. එතකොට එතනදිත් වෙන්නේ ඒ සිත් වල යෙදෙන වේදනා සියල්ලම මනෝ සම්පස්ස පච්චයා ජාතා කියලා හඳුන්වනවා. ඒතර මනෝ සම්පස්ස පච්චයා නෙවෙයි මනෝ සම්පස්ස ජා නෙවෙයි මනෝ සම්පස්ස පච්චයා ජාතා කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට මේ භාවනා වශයෙන් උත් ඒ වගේ සිත් ලැබෙනවා කියලා කියනවා. මෙන්න මේ විදිහටම සංඥා සංඛාර විඥාන කියන ඒකවිද ආදී වූ ભેදයක් දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. ඉතින් ඕක තමයි ඔතනින් ස්කන්ධ පිළිබඳව අපි හදාරන කොටස අවසන් කරනවා. අද කතා කරපු දේ පිළිබඳ යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මට නම් මේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න කීපයක් තියෙනවා. හැබැයි සමහරලාට මේ මම දන්නේ නැති නිසා ඒවට මෙතන ඉන්න බොහෝ අය මේ ප්‍රශ්න වලට උත්තර ඇති. මම හැබැයි දන්නේ නැහැ වංකවම. ඒ නිසායි අහන්නේ. දැන් මට තේරෙනවා චතුර්ථ ක්‍රමයට ගත්තොත් රූපාවචර ධානවල යම් කෙනෙක් රහත් ඵලයට පැමිණියොත් එයා එතනින් ඉවරයි. භවය ඉවරයි කියලා. අනාගාමී තත්ත්වයටපත් වුණොත් මම දන්නවා සුද්ධාවාසයකට යනවා. සුද්ධාවාසයේදී පරිනිර්වාණ වෙනවා කියලා. නමුත් සෝවාන් මාර්ගඵලය, සකෘදාගාමි මාර්ගඵලය ලැබුවොත් ඒ අය ගිහිල්ලා අර බ්‍රහ්ම ලෝක 15න් 5ක් අයින් කරන්නකො සුද්ධාස අනිත් 10 කොහේ හරි උපදිලා එතෙන්දිම අනිකුත් මාර්ගඵල වලට යනවද නැත්නම් එවැනි කෙනෙක් නැවතත් කාම ලෝකයට එන්න පුළුවන්? දෙක ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්නේ විසඳ ගියා. හොඳයි. කාටද ඒකට උත්තරයක් දෙන්න පුළුවන්? සෝවාන් සකදාගාමි කියන ඒ ආර්යයන් වහන්සේලා කොයි ආකාරයෙන්ද මතු ප්‍රතිසන්දි ලබන්න සුදුසු වෙන්නේ? සෝවාන් ආර්යයන් වහන්සේලාට නම් නැවත මේ මනුස්ස කාම භූමිය වල උපදින්න පුළුවන්.
සකෘදාගාමීන් වහන්සේ නම් නැවත එක සැරේ මට තේරෙන විදිහට කාම ලෝකෙට එන්නේ. ඒකෙන් අහන ප්‍රශ්නේ ජයන්ත මහත්මයා. ඒ කියන්නේ එන්න පුළුවන් නේද? අනිවාර්යයෙන් මෙහෙදී ඊට එහා මාර්ගඵල වලට ගිහිල්ලා නිවන් දකින්නවා කියලා එහෙම එකක් නැහැ. එන්න පුළුවන් possibility එකක් තියෙනවා. හැබැයි එහෙදී අනිත් මාර්ගඵල වලටත් ගිහිල්ලා එහෙදී පිරිනමන් පාන්නත් පුළුවන්ද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔව්. සකදාගාමී කෙනෙක් ඔව්. අපි හිතමුකෝ දැන් මේ තව එකක් බලන්න ඕනේ. අපි දැන් ඇත්තටම මේ ආර්යයන් වහන්සේලා යම් කිසි විදිහකට ධානය වඩලා තියෙනවා නම් ඒ ධානය වඩලා තියෙනවා නම් ඊට අනුරූපව බ්‍රහ්ම ලෝකයක තමයි ප්‍රතිසන්දිය ගන්නෙ. අනිවාර්යයෙන්ම මේ කාම මේ ඊළඟ භවයේ කාම භූමියට එනවා කියලා එකක් නැහැ. හරි? ඒ අනුවයි. දැන් අපි හිතමුකෝ ශුෂ්ක විදර්ශක අපි හිතමුකෝ ශුෂ්ක විදර්ශකෙක් සෝවාන් ඵලය ලැබුණයි කියලා. ඔව්. ඒකට එයාට රූප භූමිය වල උපදින්න මේ ශක්තියක් නැහැනේ. හරි? ඒ කියන්නේ ධානය වැඩුවේ නැත්නම් ඊට පස්සේ. එහෙමනම් එයා කාම භූමියක තමයි ඉපදෙන්නේ. ශුෂ්ක විදර්ශකෙක් නම්. ශුෂ්ක විදර්ශකෙක් නම් කාම භූමියක තමයි ඉපදෙන්න සුදුසු වෙන්නේ නේද? හැබැයි ශුෂ්ක විදර්ශනයෙන් මාර්ගය ලබලා එතනින් එහාට යා ධාන දියුණු කරගත්තොත් ඒක බලපානවා රූප භූමියක ප්‍රතිසන්දිය ලබන්න. රූප අරූප නේ? අරූපයක උපදී. ඔව්. ඒකට අරූපයකටත් යන්න පුළුවන්ද? රූප ධානයේ වඩපු කෙනෙක් මාර්ගඵලයට පැමිණිලා අරූපයකටත් යන්න පුළුවන්ද? අරූපයට යන්න හේතු වෙන්නේ මොකද්ද? අරූපයට යන්නේ අරූපාවචර ධාන වඩපු අයටනේ. අන්න හරි. අරූපාවචර ධානය වැඩුවොත් යනවා. ඒකනේ අපි කියන්නේ අරූපාවචර භූමියේ ලබන්න බැරි එකම මාර්ගඵලය මොකද්ද? සෝවාන් මාර්ගඵලය. සෝවාන් මාර්ගයේ ඵල ලැබුව කෙනෙක් එහි ප්‍රතිසන්දිය ගත්තොත් ඊතුරු මාර්ගඵල එහිදී ලබනවා. ඒක අනිවාර්යයි. ඒක අනිවාර්යයි. ඒක අනිවාර්යයි. ඒක තමයි එකතු වුණු ප්‍රශ්නයක්. අනිත් තවත් ප්‍රශ්නයක් තමයි දැන් අපි දන්නවනේ අරූපාවචර ධාන වැඩුවත් මාර්ගඵලයක් නොලබා අරූපාවචර භූමියකට ගියොත් කෙනෙක් එයාගේ තත්ත්වය මොකද්ද? එයාගේ කර්ම ශක්තිය වුණාට පස්සේ එයා එතන ඉඳලත් ඉහළ ධාන වැඩුවොත් ඉහළ තල වලට යන්න පුළුවන්. ඉහළ තල වල ප්‍රතිසන්දි ගන්න පුළුවන්. එහෙම ධාන නොවැඩුවොත් ආපහු පාරක් කාම භූමියට තමයි ප්‍රතිසන්දි වශයෙන් එන්නේ. ඔව් හැබැයි යාට එහෙදී සෝවාන් මාර්ගය ලබන්න බෑනේ අරූපාවචර එයාට අරූපාවචරේ සෝවාන් වෙන්න බෑ. බෑනේ ඒක නිසා එයා තවත් අරූපාවචරේ තවත් ධාන වලලා වෙනත් තලවලට යන්න පුළුවන්. නමුත් එයාට මාර්ගඵලයක් එහෙදී ලබන්න බෑ. එයා නැවත වාරයක් කාම ලෝකයටත් එන්න පුළුවන්. එන්න පුළුවන් නෙවෙයි එනවා ඊට පස්සේ. එනවා. එතනින් එහාට කියන්නේ රූප භූමියෙන් එහාට දෙයක් නැහැ නේ ආපහු. ඉතින් ආපහු කාම භූමියට තමයි එන්නේ. ඔව් ඒකයි. ඊ තවත් අරූප භූමියෙන් රූප භූමියට එන්නේ නැහැ. ඒක දන්නවා. ඒක දන්නවා. අරූප භූමියෙන් රූප භූමියට එන්නේ නැහැ කියන එක දන්නවා. දැන් ඒ වගේම තවත් එකක් තමයි මට තියෙන. මොකද මට අර යමක කරනකොට තමයි ওই ප්‍රශ්නේ හිතට ආවේ. අර දැන් අපි බ්‍රහ්ම ලෝක 16න් අපි එකක් අසඤ්ඤ තලයේනේ. ඒ අසඤ්ඤ තලයේ රූපය පමණයිනේ. එතකොට අසඤ්ඤ තලයේ වගේ උපදින්නේ මොන විදියට භාවනා කරපු කෙනෙකුටද? ඒකත් මට ප්‍රශ්නයක්. අංක 1 තමයි එයා බෞද්ධ දර්ශනය පිළිනොගන්න එක්කෙනෙක්. එයා බෞද්ධ දර්ශන. ඇයි එහෙනම් ඉතින් මේ බෞද්ධ දර්ශනේ කතා කරන බ්‍රහ්ම ලෝක 16න් එකකට වශයෙන් දාලා තියෙන්නේ? ඉතින් තියෙන එකකින්ද. තියෙන එකකින්ද කියන්න ඕනේ තියනවා කියලා නැත්නම් ඒක නොකියන්න බෑ. හරි ඒකේ ඉඳලා ඒකෙන් අයින් වෙලා ඕනම තැනකට අපායකට උනත් යන්න පුළුවන්. එකපාර යන්නේ නැහැ. එයා සුගතියට තමයි කාම ලෝකයට ඇවිල්ලා තමයි යන්නේ. ඔව් sorry බ්‍රහ්ම ලෝක වලින් චුත වෙලා අපායට යන්නේ නැහැ. යන්නේ නැහැ. කෙලින්ම යන්නේ නැහැ. කාම ලෝකයකට ඇවිල්ලා තමයි කාම ලෝකයට ඇවිල්ලා ට්‍රාන්සිට් එකක් තියෙනවා. කාම ලෝකේ ට්‍රාන්සිට් එකක් තියෙනවා. ට්‍රාන්සිට් එකක් තියෙනවා නේද? ওই ටික තමයි මට ඇත්තටම තිබුණ ප්‍රශ්න මේ අර මේ දැන් කියපු ටික දෙන අනිත් එක දැන් මෙතන මේ අර දැන් නිශ්‍රේ ප්‍රත්‍යයෙන් උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් දැන්
චක්කු සම්පස්සජා සෝත සම්පස්සජා කිව්ව උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් උනාට දැන් මෙතන ඊළඟට කියවනේ දැන් ඒ වේදනාවම මේ ඒක ප්‍රත්‍ය වෙලා ඇවිල්ලා මේ පච්චාජාත ප්‍රත්‍යයෙන් කියලා එතන පච්චාජාත නෙවෙයි ඒකට කියන්නේ සෝත සම්පස්ස පච්චය පච්චය එතන පච්චාජාත ප්‍රත්‍යයට සම්බන්ධයක් නෑ එතන ඒ ප්‍රත්‍ය නෙවෙයි කියන්නේ ඒ ප්‍රත්‍ය පච්චාජාත ප්‍රත්‍ය තියෙන්නේ එකම චිත්ත වීතියකනේ තියෙන්නේ මේ කතා කරන්නේ නානාක්ෂණිකව දැන් එක්කෙනෙක් කසින මණ්ඩලයේ දැක්කේ එක අවුරුද්දක වෙන්න පුළුවන් රහත් උනේ තව අවුරුද්දක වෙන්න පුළුවන් මේක එක පිළිලට කරන එක නෙවෙයි මේක ප්‍රතිපදාවට බැස්සාම හැබැයි එයාට මුලින්ම දැන් කසින මණ්ඩලයේ මුලින්ම දැකපු එක තමයි මෙයාට ඒ මාර්ගයේ වඩන්නම මේ හේතුුනේ. එතකොට කවමදාවත් අරූප ධානය ලබ ගිහිල්ලා අරූප තලයක ඉපදිච්ච කෙනෙක් මොනම රීසන් එකක් නිසාවත් කාම ලෝකයට එන්න බැරිද? අරූපේ ඉපදිච්ච කෙනෙක් මොනම හේතුවක් හින්දාවත් කාම ලෝකයට එන්න බැරිද කියලා දාන්නේ. ඔව්. එයාගේ ඊළඟ ජීවිතේ කාම ලෝකේ තමයි. කාම ලෝකේ තමයි. ඒ කියන්නේ මේ මාර්ගඵලයන් නොලබුවොත් ඒකෙම තලවලට ගියත් එයා අන්තිමටම එන්න වෙන්නේ යාට කාම ලෝකයට. එන්න වෙන්නේ කාම ලෝකයට. දැන් මෙහෙමනේ දැන් හිතන්නකෝ දැන් අපි මේක මට තේරෙන විදිහට මම මේ කියන්නේ පොඩ හොයලා බලන්න. දැන් අපි දැන් මිනිස්සෙක් කියලා ඉපදෙනකොට අපි හිතන්නකෝ යම් කිසි රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් යම් කිසි නුවණක් තියෙන මිනිස්සෙක් කියලා. එදිනදා තමන්ගේ ඒකට අපිට හිතන්න පුළුවන් එයා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී කියලා. ඔව්. එහෙම නැත්නම් ද්වි හේතුක වෙන්න පුළුවන් නේ. ඔව් අර මේ දැන් ඊයේ මාර කෙනසුරාදා මංගල මහත්මයාගේ මේ වැඩසටහනට මම හැමදාම කෙනසුරාදා අර පළවෙනි වසරේ ළමයින්ට ගන්න එකට සහභාගී වෙනවානේ. එතෙන්දී මේ මහත්තයා හොඳට පැහැදිලි කරා මේ ද්වි හේතුක මේ උත්කෘෂ්ඨ කුසලයක් තියනවා නම් කොයි ත්‍රි හේතුක ඕමක කුසලයකුයි දෙකෙන් උනත් දෙකෙන්ම ද්වි හේතුක. දෙකෙන්ම මොකද්ද වෙන්නේ? කාම සුගතිය එක උනත් දිව්‍ය ලෝකයක උනත් උත්පත්තියක් ලබන්න පුළුවන් කියලා. ඔව් ඒකේ තියෙනවනේ ඔය දෙවිවරුන්ගේ තියෙනවනේ මේ අඩුපාඩු ඇති දෙවියොත් ඉන්නවනේ නේද? ඔව් ද්වි හේතුක ඒ මහත්ය ඒ chart එකක් දැම්මා ද්වි හේතුක උත්කෘෂ්ඨ උනත් ත්‍රි හේතුක ඕමක කුසලයකුනුත් කාම සුගතියට දිව්‍ය ලෝකයට උනත් උත්පත්තිය වෙන්න පුළුවන්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියන්නේම ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක හතරෙන් එකක් අරමුණු වෙලා යනවා නම් අර ওই දැන් කාම සුගතියක උනත් මහත් සැප ලැබෙන්නේ එහෙමයි කියන එක තමයි ඒ මංගල සර් විස්තර කරලා පෙන්වුවා. ඒ chart එකක් දාලා ඒ ළමයින්ට මම ඒකට හැමදාම සහභාගී වෙන්නේ. බොහොම පිං මට මම ඒ තියුණු ප්‍රශ්න විසඳගත්තා. බොහොම පිං. හොඳයි. තේරුණා සන්නයි ජයන්ත මහත්තයා මට අහන්න හිතුණා දැන් ධානලාභියෙක් වුණත් අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් නැත්නම් අනිවාර්ය නෑනේ ධානතලවල උපදින්න. එහෙම කතාවක් තියෙනවා. ඔව් කාම ලෝකේ නැවත උපදින්න පුළුවන්. කාම ලෝකේ හැබැයි මෙහෙමයි. ඒකත් සොයා බැලිය යුතු තැනක්. ඕක හොඳම තැන තමයි අනුසය යමකේ. අනුසය යමකේ කරනකොට අපිට ওই සියලුම දේවල් ටික පැහැදිලි වෙනවා. හැබැයි ඉතින් ඒ අරූප ධානය වඩන්නේ කාම ලෝකේ ගැන හොඳටම කලකිරිලානේ. දැන් අර ඒ බය ගැන කතා කරන්නේ මම කියන්නේ රූප ධානය තල පහේ පංච ප්‍රථම ධානය එහෙම ඒ ධාන වඩලා අනිවාර්යෙන්ම නැහැ කියලා තියෙනවා රූප තලයක උපදීම. දැන් කාම ලෝකේ කෙනෙක් දැන් ඔය අපි කියමු ජයන්ත මහත්තයා ဒုတိ ය ධානය වඩනවා කියලා. ඒ වුණාට අනිවාර්යෙන් මැරුණාම ඒ තලයේ උපදින්න නියම නැහැලු අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් නැත්තම් කාම භූමියේ තමන්ගේ කැමැත්ත අනුව එහෙම මම අහලා තියෙනවා. ඒක අපි බලමු පස්සේ. ඒක ඇත්තටම අනුසය යමකේ තමයි අපි බලන්න ඕනේ ඇත්තටම. ඔය ජයන්ත මහත්තයා මාත් අහලා තියෙනවා අෂ්ට සමාපත්තිලාභී ස්වාමින්වහන්සේලා පවා දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා බව. මාත් එහෙම අහලා තියෙනවා. අහලා තියෙනවා හැබැයි පොතපතෙන් නෙමෙයි කියන්න පුළුවන් මේ දේශනාවලින්. දේශනාවලින් අපි නෑ ඒක ගැන. ඔව්. ඒ අනුසය යමකේදී ඒක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. සමහරු කැමති නෑනේ මේ දැන් අපි කියමු ධානය වැඩුවා කියලා බෝසත්වරේ පාරමී පුරන්න ඕන කෙනෙක් සාමාන්‍යයෙන් කැමතිනේ කාම ලෝකෙ උපදින නම් වගේ. නෑ ඒ බෝසතුන් වහන්සේලා රශ්මි මහත්මිය අදිෂ්ඨාන කරනවානේ කිසිම සෝවාන් මාර්ගයකට එහෙම යන්නේ නෑනේ. නෑ මං කියන්නේ ධානය ගැන මාර්ගඵල නෙමෙයි. දැන් අපි කතා කරන්නේ ධානයනේ. දැන් අපි කිය මනුස්ස ලෝකේ ධානයක් වඩපු කෙනෙක්
චුත වුණාම අනිවාර්යෙන්ම ඔය තලවල මේ ප්‍රථම මේ රූපාවචර මේ මාර්ගඵල නෙමෙයි ධාන උපදුවට අනිවාර්යෙන්ම ගිහිල්ලා දැන් අපි කියනවනේ ඒක ගරුක කර්මයක් අනිවාර්යෙන්ම යනවා කියලා එහෙම නියමයක් නෑ කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒකයි මම ඇහුවේ. හැබැයි මම හිතන් හිටියේ ලක්ෂ්මී මහත්මිය දැන් ධානයක් වඩන්නෙම යම්කිසි මාර්ගඵලයක් අපේක්ෂාවෙන්මයි කෙනෙක් ධානයක් වඩන්නේ. මම එහෙමයි හිතන් හිටියේ. ඒකයි මම දැන් ආලාර කාලාම තුමාලා එහෙම ධාන වැඩි. ඉතියාලා හිතමු නිවන කියලා තියෙන සුවේ නිවන කියලානේ යාලා හිටියේ වැරදි දෘෂ්ටියකනේ. බුදුදහමට ඉස්සෙල්ලා ධාන මාර්ග තිබුණානේ නේද ජාන්ත මහත්තයා. ඒ කියන්නේ ආර්යයන් වෙනමයි අරගොල්ලන් වෙනමයි. කියන්නේ රූපය කලකිරුණානේ ඊට ඉස්සර වෙලත් ඒකනේ අරූපතල තිබුණේ. නමුත් රූපය ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ ත්‍රිලක්ෂණයෙන් මෙනෙහි කළා ආර්ය මාර්ගය අනේගොල්ලන්නේ අර මාර්ගඵල වලට එන්නේ නැත්නම් බුද්ධ කාලයේදී අරූපාවචර ලෝක රූපාවචර ලෝක ඔක්කොම තිබ්බා. ඒගොල්ලෝ ලෞකික ධානයනේ ඒවා. එහෙම නේද ජාන්ත මහත්තයා? ඔව් ඒක තමයි. මම දැන් මේක පෙන්නන්න යන්නේ. මම බොහොම කැමති සූත්‍රයක් තියෙනවා. ඒක අපිට අද පොඩ්ඩක් කාල වේලාවක් තියෙනවා. අද මේ සාකච්ඡාවක් නැති ඉඳ ස්වාමීන් වහන්සේගේ නේ. හොඳයි. අපි බලමු. අදත් නැද්ද මහත්තයා? නෑ. ගේපේකටම නෑ කියලා තියෙනවා. එහෙමද? හරි. පොඩ්ඩක් එන්න. කල්යන්නේ මන්ද අපි කරදර කරනවාද කියලා තමයි. නෑ. කිසිම කරදරයක් නෑ. මේකේ තියෙනවාද සමාධි ගැන? ඒක නෑද? ගොඩාක් ධ්‍යාන වඩන්නේ විදර්ශනාවට ලේසි නිසා. විදර්ශනාවට යොමු වෙන්න පහසු නිසා තමයි ධ්‍යාන වඩන්නේ ගොඩක් වික්ෂුන් වහන්සේලා. ඒක එක හේතුවක්. ඊළඟට අග්‍ර ශ්‍රාවක මේ මහා ශ්‍රාවක තනතුරුපතපු උතුමන් ධ්‍යාන වඩනවා. අනිත් එක තමයි නිරෝධ සමාපත්තියට සමවදින්න. ඒ සඳහා රහත් වෙලා නිරෝධ සමාපත්තියට සමවදින්න කැමති උතුමන් අෂ්ට සමාපත්තියම ලබා ගන්න. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ මහත්මිය මේ නැතිව මේ රහත් ඵලය අවබෝධ කරගත්ත ශ්‍රාතන් වහන්සේලාට මේ නිරෝධ සමාපත්තියට සම්වදින්න බෑ කියන එකනේ. එතකොට අෂ්ට සමාපත්තිය මොනේ? මොකද නේව සංඥා නා සංඥායතනෙන් තමයි නිරෝධ සමාපත්තියට ඇතුල් වෙන්නේ. ඇතුල් වෙන්නේ. ඒකින්ද බෑ අෂ්ට සමාපත්තිය නැතුව බෑනේ. ඒ වුණාට රහතන් වහන්සේලා ඉන්නවා අෂ්ට සමාපත්තිය නැති. ඉන්නවා. අෂ්ට සමාපත්තිලාභී නොවන රහතන් වහන්සේලා ඉන්නවා. මේ සම්මා සමාධි කියලා කියන්නේ මොනවද? සම්මා සමාධි කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. සත්‍ය විභංග විදියට. අන්න හරි. එතකොට සම්මා සමාධිය කියන එක කොහෙද සඳහන් වෙන්නේ? සත්‍ය විභංග සූත්‍රයේ තියෙනවා. නෑ මං කියන්නේ මේ ධර්මයේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොන සත්‍ය හැටියටද කියන්නේ? මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය හැටියට. එහෙමනම් දැන් නිර්වාණය ලබා ගන්න නිර්වාණය කියන එක තමයි නිරෝධ සත්‍ය නේ. ඔව්. නිරෝධ සත්‍ය ලබා ගන්න භාවිතා කරන්න ඕනේ මාර්ගය තමයි මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. ඒ මාර්ග සත්‍යයේ කියන කොටසක් තමයි සම්මා සමාධි. හරි. එහෙමනම් කවුරු හරි කියනවා නම් මේ ධ්‍යාන ඒ සම්මා සමාධි කියලා කිව්වෙම අර ලක්ෂ්මී මහත්මිය කිව්වා වගේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන තමයි එතන කියලා තියෙන්නේ. හරි. එතකොට එතනදී තේරෙන දෙයක් තමයි දැන් අපි ශුෂ්ක විදර්ශකයෝ ගැන කතා කරනවානේ. ඔව්. ශුෂ්ක විදර්ශක යෝගියෙකුට මාර්ගසිත පහළ වෙනකොට අපි කියනවා ඒ සිත අවම වශයෙන් නෙවෙයි අනිවාර්යයෙන්ම සමාධියක් තියෙනවා කියන්නේ. අනිවාර්යයෙන්ම ප්‍රථම ධ්‍යාන සිතකට සමාන සිතක් පහළ තියෙනවා. හරි ඒක එකක්. එතකොට බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන වඩන හැම කෙනෙකුට මේ කියන්නේ මේ මම කියන්නේ මේ ලෝකෝත්තර தത്വයට කියන්නේ අපි කිව්වොත් මාර්ගසිත ඵලසිත කියන தത്വයට ගත්තොත් එහෙම ඒ සෑම සිතකම සම්මා සමාධි කියන අංගයේ යෙදෙනවනේ. ඒ අංගයේ යෙදෙනකොට එතන සමාධියම තමයි මතු කරලා තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ සමත සමාධියක් වැඩි යුතුයමයි කියලා. නමුත් මෙතනදී හතර ඇතුළත් කරලා තියෙන්නේ ඉතිරි
මේ ද්විතිය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා වඩනවා නම් යම් කිසි කෙනෙක් සමතයක් හැටියට ඒ යෝගියාට මාර්ගසිත ඵලසිත පහළ වෙන්නේ ඊට අනුරූපව. ඒක අපි කතා කරලා තියෙනවානේ. ඒක නිසා තමයි අපි මේක මේ විදිහට මේ ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම සමහර මත තියෙන විවිධ මත තියෙනවා මේවා මේ සමාධි තිබුණේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දහම නැත්තම් බුද්ධත්වයට පැමිණීමට කලිමුත් තිබිච්ච ඒවා. ඒකින්ද ඒවා වඩන්න ඕනේ නැහැයි කියන අර්ථයකිමුත් බලනවා. නමුත් මෙතෙන්දී තියෙන ප්‍රශ්නේ තමයි අනිත් එක සම්මා දිට්ඨියෙන් පටන්ගෙන තමයි ඊටු ටික ලබා ගන්න ඕනේ. සම්මා දිට්ඨිය නැතුව සම්මා සමාධියක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒවා ඔක්කොම එකට ක්‍රියාත්මක වන ධර්මනේ. දැන් මාර්ගසිතක් ගත්තාම මාර්ගසිතේ මාර්ගාංග 8ක් හෝ අපි දන්නවා 7ක් යෙදෙනවාමයිනේ. ඉතින් ඒ එකටම යෙදෙන එකෙන් තමයි ඒ අනුග්‍රහය වෙන්නේ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සමාධියක් ගැන හිතන්න බෑ. දැන් අපි හුඟක් වෙලාවට සාමාන්‍ය සූත්‍ර දේශනානුව කතා කරනකොට හිතෙන්නේ සම්මා දිට්ඨිය කලින් ඇති වෙනවා, ඊට පස්සේ සම්මා සංකප්පේ ඊට පස්සේ ඇති වෙනවා. ওই විදිහට නිකන් අර එකකට පිටිපස්සේ එකක් වගේනේ හිතෙන්නේ. එහෙම එකක් නෙවෙයි. නෑ. කතා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යෙදෙන්නෙම මාර්ගසිතවලයි මේ අතර මාර්ගසිතවල පමණයි ආර්ය අෂ්ටාංග දෙකෙම යෙදෙනවා. මාර්ගසිත ඵලසිතවල. නමුත් මාර්ග සත්‍ය හැටියට යෙදෙන්නේ මාර්ගසිතවල පමණයි. ඒ මාර්ග සත්‍ය හැටියට යෙදෙන තැනදී ඒ සියල්ල එක පිට යෙදෙනවා. ඉතින් ඒක නිසා ඒවා එකින් එක එකකට පස්සේ එකක් නෙවෙයි, එක විට යෙදිලා තමයි මේ මාර්ගසිත ඇති වෙන්නේ. හැබැයි పూర్ව ප්‍රතිපදාව හැටියට ලෞකික සම්මාදිට්ඨිය ඒ කුසල් සිත්වල යෙදෙන බවත් අපි දන්නවා. කුසල සිත විස්තර කරන තැන එහෙම කියනවානේ සම්මාදිට්ඨිය හොති කියලානේ. ඒකින් ඉතින් ඒ දැනුමත් එක්ක යනකොට අපිට ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. ඔය හැබැයි අර කිව්ව එක නම් මම ඇත්තටම මට මතක නෑ මේ මම හිතන්නේ අරහාමුදුරන්ගේ අර මේ නම කියන්න එපා. නෑ මම හිතන්නේ අපේ අරිය විමල හොඳ හාමුදුර කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ තමයි බණකදී කිව්වේ විදර්ශනා දාන වඩපු නැති කෙනෙකුට උනත් විදර්ශනා ඥාන පහළලා විදර්ශනා වලින් මේ රහත් ඵලයට පැමිණෙනකොට අනිවාර්යයෙන්ම ඒ සිත තුළ මේ ධානා තත්වයක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ සමාධිය ධානා සමාධියක් තමයි ඒ වෙලාවට ඒ තියෙන්නේ කියලා කිව්වා. ඉතින් ඔය මල්ලි කිව්ව එකමයි මම කිව්වේ. ඒක ඒ බණේදී මම හරියට හිතට ගත්ත එකක්. තව තැනක් තමයි දැන් අපි හිතන්නකො දැන් ශුෂ්ක විදර්ශනාවකින් හරි සෝතාපන්න වුණා කියලා මේ ආර්යයන් වහන්සේ කියන්නේ සෝතාපන්න වුණා කියලා මේ යෝගියෙක්. ඊට පස්සේ ඵල සමාපatti කියන තැනදී අනිවාර්යයෙන්ම සමාපත්තියක් නේද? ඒ කියන්නේ එතන ධානය. එතන ධ්‍යාන. ටිකටම තියෙන ධ්‍යාන. ඒ කියන්නේ ශුෂ්ක විදර්ශකයේකට ප්‍රථම ධ්‍යාන ඵල සමාපත්තියක් ඇති වෙන්න පුළුවන් නේ. ඒ தත්ත්වය අපි තේරෙනවා. ඒ විදිහට ගන්න ඕනේ කියලා. ඒ කිව්වේ නීවරණයක් තියාගෙන පුළුවන් ද ආර්ය භාවයටපත් වෙන්න? නීවරණ දුරු වීමනේ කරන්නේ. විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන නීවරණ ශ්‍රීමති මහත්මිය පළවෙනි ධ්‍යානෙම නීවරණ පහටපත් වෙනවනේ. ඒක තමයි. ඉතින් ඒ දැන් ඔය ආර්ය මේ අපරියාපන භූමියේ තියෙන සිත් 40ටම ඔය ධානාංග සහිතවනේ නම් කරන්නේ. ඔව්. ධානාංග සහිතව ධාන ભેදයෙන්මනේ නම් කරන්නේ. එතකොට අවබෝධ වශයෙන් ප්‍රථම ධානය ශුෂ්ක විදර්ශකයෙකුට පවා ප්‍රථම ධානයේ තියෙන ඒ අනුව තමයි සිත පහළ වෙන්නේ. ඒ සිත අනිවාර්යයෙන්ම එහෙම වෙනවා කියලා කිව්වේ. ඒ වෙලාවට ඒ සිතේ తත්වය ඒකයි කියලා කිව්වේ. ඒක පැහැදිලි වෙනවා. එහෙමයි කියලා කිව්වා. ධාන භාවයටපත් ධාන සිතක தත්ත්වයටමපත් වෙනවා කියලා ඒ බණේදී කිව්වා. ඒක මගේ ඒක කියන්නේ හේතු වෙන්නේ මෙහෙමයි. අර කිව්වා වගේ අපි දැන් ওই සිත් 8 කියන එක ලෝකෝත්තර සිත් 8 තමයි සිත් 40කට බෙදලා විස්තර කරන්නේ. ඒ 8ම තමයි ධාන ભેදයෙන් 40ක් කරලා කියන්නේ. අනිවාර්යයෙන් මේ ධාන එතකොට ඒක ධාන ඒවට මේ අඩංගු වෙනවා කියන එක තමයි තියෙන්නේ. හොඳයි වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? චුටි දෙයක්. ඔක ප්‍රාථමික මට්ටමේදීම අර අභිධර්ම මාර්ගයේදී රේරුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ පොතේ. ඒ පොතේ තියෙනවා. හොඳයි. ගොඩක් ජයන්ත මහත්මිය තේරුණාද ටිකක් විස්තර සහිතයි හැබැයි තේරුණා ඔබතුමාට පින් සිදු වෙනවා.
තේරෙනවා. අපිට ලබන සතියේ මේ ඔව් ලබන සතියේ බ්‍රහස්පතින්දා තියෙන්නේ පංච උපාදානස්කන්ධ. මම කැමති ප්‍රශ්නයක් අහලම් පටන් ගන්න එදාට උපාදානස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනස ඒක පොඩ්ඩක් මතක තියාගෙන එන්න. හොඳයි. එහෙමනම් අපි අදට සාකච්ඡාව නවත්තමු. නිමවටපත් කරමු. අපි දෙවියන්ට පින් දෙමු. ඕම පින් මගේ හිතේ තිබුණු පස් කීපයක් විසඳගත්තා. හොඳයි. ඊළඟ සර්ණයි. පෙරවන් සරණයි බොහොම. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාදු සාදු සාදු. හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි ජනතම ඉතාම ප්‍රසාදනීය දේශනාවක්. අපි ඉතාම සතුටින් ශ්‍රවණය කරා. ඉතින් ඒ සියලු කුසල් ඔබතුමාට කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබාගෙන බොහෝ කාලයක් බොහෝ දිනකට මේ ආකාර ධර්ම දානමය ආදී සාසනික කටයුතු කරගන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ප්‍රඥාව වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමා ධර්මයේ ඉගෙනගත්තු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරු උතුමන්ට දෙමව්පියන්ට පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ට නෝනා මහත්මියතුළු දූ දරුවන්ට සෑම දිනාටම අපි කෘතවේදීව මේ පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව ඉන්න සියලු දෙනා නිදුක් නිරෝගී දීර්ඝාෂ ජීවිත ලබත්වා පරලෝසපත් සෑම සියලුම දෙනා උතුම් සුගතියෙන් සුගතියටපත් වී උතුම් චතුරාර්ය සත්‍ය සුව පහසුවෙන් අවබෝධ කරගනිත්වා. සෑම සියලුම දෙනාට මේ පින් බලෙන් ඉතා සුඛ පටිපදාවින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා සියලු දෙනාටම බොහොම පින් ජයන්ත මහත්මයා. හොඳයි තෙරුවන් සරණයි.